ඔයගොල්ලන්ගේ පොත්වල 9 වෙනි පාඩමට පෙරලා ගන්න. නපුරට අපි විරුද්ධ වෙන්නේ කොහොමද? අද මාතෘකාව. නපුරට එහෙම නැත්නම් නපුරට විරුද්ධව සිටගන්නේ කොහොමද? යහපත සහ දෙවියන් වහන්සේ අතර සමීප සම්බන්ධතාවයක් තියෙනවා. ඒ වගේම නපුර සහ යක්ෂයා අතරත් සමීප සම්බන්ධතාවයක් තියෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් බැලුවොත් මේ වචන දෙකේ වෙනසට තියෙන්නේ පුංචි අකුරක් එහා මෙහා කිරීමක් විතරයි. පුංචි වෙනසක් කරාම මේ දෙක එකට එකක් සම්බන්ධ කරගන්න පුළුවන් ඉංග්‍රීසි භාෂාවෙන්. සිංහල භාෂාවෙන් අපිට එහෙම කරන්න බෑ. නමුත් මෙතන God දෙවියන් වහන්සේ good කියන වචනෙත් එක්ක සම්බන්ධයි පුංචි මේ බිඳුවේ එහෙම නැත්නම් මේ O අකුර එහාට මෙහාට කරොත් ඒක හදා ගන්න පුළුවන්. evil devil evil එක සම්බන්ධයි. එතකොට අපි සාමාන්‍ය සිදුවීමක් දිහා බැලුවත් අපිට මේක තේරුම් ගන්න පුළුවන් කමක් තියෙනවා. කොහොම මේක හැදුනද කියලා නම් දන්නේ නැහැ. හරිම සම්බන්ධ විදිහට මේ දෙක එකට හැදිලා තියෙනවා. දුෂ්ටකම කොයිතරම් ලෝකේ පිරීලා තියෙනවද කියලා කිව්වොත් පැතිරිලා තියෙනවද කියලා කිව්වොත් සමහර අයට දෙවියන් වහන්සේ ගැන විශ්වාස කරනවට වැඩිය ඊටාම ඉක්මනින් යක්ෂයෙක් ගැන එහෙම නැත්නම් යක්ෂයා ගැන එහෙම නැත්නම් යක්ෂ ක්‍රියාවල් ගැන දුෂ්ට ක්‍රියාවල් ගැන විශ්වාස කරන්න පුළුවන්. ඔය යහපත කොහෙද තියෙන්නේ කියලා අහන මිනිස්සු ඉන්නවනේ. ඔය කියන ප්‍රේමය කොහෙද තියෙන්නේ කියලා අහන මිනිස්සු ඉන්නවා. හැබැයි මිනිස්සුන්ට පැහැදිලිව තේරෙනවා නපුර කියන එක. ඒ මිනිස්සුන්ට පැහැදිලිව තේරෙනවා දුෂ්ටකම කියන එක. ලෝකේ පුරාම අරක තියෙනවා මේක තියෙනවා දූෂණය තියෙනවා වංචාව තියෙනවා කියලා හොඳින් තේරුම් ගන්න මිනිස්සුන්ට ප්‍රේමය ගැන කියලා කිව්වොත් කියාවි කොහෙද මේක තියෙන්නේ? ශුද්ධකම ගැන කියලා කිව්වොත් කියාවේ කොහේවද ඔය දේවල් තියෙන්නේ? ඒ අයට ඒක තේරුම් ගන්න බෑ. ඒ වෙනුවෙන් පියවරක් ගන්න බෑ. ඒ තරම් සුලභව ලෝකේ පුරාම දුෂ්ටකම නපුර තියෙනවා කියලා හැමතැනම දකින්න පුළුවන්. ඒ දකින්න පුළුවන් නිසා සමහර අයට ලේසියෙන්ම ඒක තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එක පුද්ගලෙක් කිව්වලු දෙවියන් වහන්සේ ගැන කියන කාරණාවලට එනකොට මම ඒව ගැන විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. ඒත් යක්ෂයා ගැන කියනකොට නම් ඒක වෙනම කාරණයක්. මොකද යක්ෂයා දිගටම තමුන්ගේ ප්‍රචාරය ගෙනියනවා. එයාගෙන හඳුන්වා දෙනවා. මූණ පෙන්නනවා හැමතැනින්ම. ඉතින් ඒ නිසා ඒ ගැන වෙනම කාරණාවක්. දෙවියන් වහන්සේ ගැන කාරණාවකට නම් මට ඒ තරම් ඕව ගැන විශ්වාසයක් නැහැ කියලා. මේක කියලා තියෙන ප්‍රසිද්ධ කෙනෙක් මේ යකදුරා එහෙම නැත්නම් The Exorcist කියලා ෆිල්ම් එකක් ඔයගොල්ලෝ අහලා ඇති. ඒ ෆිල්ම් එක හදපු නිෂ්පාදනය කරපු කතාව ලියපු එක්කෙනා. එයා සමහර විට ඒ අංශයට බර කෙනෙක් වෙන්න ඇති සාතනික අංශයට බර ඇති. ඒකනේ එයාට ඒ දේවල් තේරෙනවා. හොඳ දේවල් තේරෙන්නේ නැහැ කියලා කියන්නේ. ගොඩක් බටහිර රටවලට පුදුමයට වගේ මේ යක්ෂයා ගැන විශ්වාසය නිවැරදි විදිහට නැහැ. පුද්ගලයෙක් හැටියට යක්ෂයා ගැන විශ්වාස කරන්න පෙළඹිලා නැහැ ගොඩක් රටේ බටහිර රටවල. නමුත් අපේ පැත්තට නෝඩ ඒක කතාව වෙනස්. ආසියාව පැත්තට නේකොට හැම තැනකම යකෙක්. 33 කෝටියක් කියලා හඳුන්වන දේවල් අතරේ නොඑක් දේවල් අපි දන්නවා. සමහර කැත මූණු තියාගෙන වඳින්න පුරුදු වෙච්ච මිනිස්සු ඉන්නවා. අම්මෝ බලන්න හිරිකිත මූණු තියෙන්නේ. ඒ රූපේ හරිම අපිරිසිදුයි. හරිම කැතයි. ඒ වුණාට ලස්සනට පුදන්න පුරුදු වෙච්ච මිනිස්සු ඉන්නේ. ඉතින් අපි නම් හැමතැනම දන්නවා කරුවල වැටෙන තැන යකෙක් ඉන්නවා. නාන තොටේ වතුර තියෙන තැන යකෙක් ඉන්නවා. ගොම්මන් වෙලාවේ අරවා එපා මේවා එපා තෙල් බැදුම් කන්න එපා තෙල් කකා එළී යන්න එපා එක එක දේවල් තියෙනවා. බැල්ම වැටේ අරවා වැටේ මේවා වැටේ. අපිට නම් තේරෙනවා ඔක. හැබැයි නියම ස්වરૂපයේද ඒකයි මෙතනදී වැදගත් වෙන්නේ. කිසිම විදියකට සත්‍ය අවබෝධයක් නැත්නම් නියම ස්වરૂපය සාතන්ගේ නියම යකා කවිද කියලා එහෙමනම් එතනම රැවටීමක්. එතනම ඌගෙන් එන රැවටීමට රැවටිලා. මොකද අඳුරන්නේ නැහැ. අඳුරන්නේ නැති වෙනකොට එයාට ලේසි වෙනවා එයාගේ වැඩ ටික හරියට පැහැදිලිව කරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. අපි මේ ගනුදෙනුව කරන්නේ නිකන් මේ අඟහරු ලෝකෙන් ආපු එහෙම නැත්නම් වෙන කොහෙන් හරි පාත් වෙච්ච අමුතුම හැඩයක් තියෙන සතෙක් එක්ක නෙවෙයි. ඒ වගේ පින්තූරයක් තමයි බොහෝ දෙනාට තියෙන්නේ. ඒකයි වැරදිල්ල. ඒකයි වෙලා තියෙන රැවටිල්ල. අපිට ප්‍රශ්නයක් තියෙන්නේ ලෝකේ පුරාම ක්‍රියාත්මක වන ලොකු බලවේගයක් පසුපසින් සිටින ආත්මයක් එක්කයි. අන්න ඒ බව පැහැදිලිව අඳුන ගන්න ඕන. බයිබලයේ තුලින් ලෝකේ දිහාව බලනකොට ලෝකයේ දෙස බලන්න ගන්න බයිබලීය දෘෂ්ටි කෝණයේදී යක්ෂයා ඉන්න බව මේ හැම නපුරු දෙයක්ම පසුපසම යක්ෂයා ඉන්න බව පැහැදිලිව දකින්න පුළුවන්කමක් තියෙනවා.
හේබ්‍රෙව් සාතන් කියන වචනේ ග්‍රීක භාෂාවට එනකොට නපුරා යක්ෂයා කියන වචනේ එළියට එනවා. බයිබලයේ සාතන්ගේ ආරම්භය ගැන වැඩි යමක් කියන්න නැහැ. කොහොමද පටන් ගත්තේ? මිනිස්සයා නම් පොළවේ මෙහෙම හැදුනා. ඒ වගේ ලොකු ඉතිහාස කතන්දරයක් තියෙනවා. නමුත් මෙතනදී සාතන්ගේ ආරම්භයක් ගැන වැඩි යමක් කියලා දෙන්නේ නැහැ. ඒ වුණාට වැටුණු ස්වර්ගික දූතයෙක් බව දකින්න පුළුවන් කමක් තියෙනවා. යෙසායා 14:22 ඉඳලා 23 කොටසට පෙරලා බැලුවොත් එහෙම ඒ හරිය දකින්න පුළුවන් වෙනවා වැටුණු ස්වර්ගික දූතයෙක් ගැන, ආලෝකයේ දූතයෙක් ගැන. ආපහු ලියෝබ් පළවෙනි පරිච්ඡේදයේ 1 ලේකම් 21 වෙනි පරිච්ඡේදයේ වගේ තැන් කීපයක මේ සාතන් මතු වෙනවා දකින්න පුළුවන්කම තියෙනවා. මතක තියාගන්න අපි මේ කතා කරන්නේ නිකන් බලවේගයක් හුළඟ වගේ. දැන් අපි ශුද්ධාත්මය ගැන කතා කරනකොට කිව්වේ සමහර ශුද්ධාත්මයන් වහන්සේත් පුද්ගලිකත්වය අමතක කරලා තේරුම් අරන් නැතුව නිකන් හුළඟක් වගේ බලවේගයක් වගේ තේරුම් අරන් තියෙනවා කියලා. සාතන් ගැනත් ඒ වගේ වැරදි විදිහට තේරුම් ගන්න හොඳ නැහැ. පුද්ගලික භාවයක් තියෙනවා. යම්කිසි පුද්ගලයෙක් යම්කිසි ආත්මයක් පුද්ගලික භාවයක් තියෙන දෙයක් හැටියට අපි තේරුම් ගන්න ඕන. හැබැයි අලුත් ගිවිසුමට එනකොට සාතන්ගේ ක්‍රියාකාරීත්වය ඊට වැඩිය පැහැදිලි කරනවා. අපිට තියෙන බලපෑම සාතන්ගේ ඊටත් වැඩිය පැහැදිලි කරනවා. යක්ෂයා කියන්නේ දෙවියන් වහන්සේට විරුද්ධව ක්‍රියාකාරී විදියට කැරලි ගහන ඒ වගේම තවත් බොහෝ දුෂ්ටාත්ම වලට නායකත්වය දෙන ආත්මික ජීවියෙක්, එහෙම නැත්නම් ආත්මයක් කියලා කියන්න පුළුවන්. එපිස 6:11 ඉඳලා 12 යක්ෂයාගේ උපාය වලට විරුද්ධව සිට ගන්න පුළුවන් වන පිණිස දෙවියන් වහන්සේගේ හැම යුද්ධායුධයක්ම පැලඳ ගන්නයි කියලා කියනවා. අපේ සටන මාංශයට රුධිරයට විරුද්ධව නෙවෙයි, අධිපතිකම් පරාක්‍රමධාරීන් හා අන්ධකාර ලෝක මුලාදෑනින්ටත් ස්වර්ගික තැන්වල දුෂ්ට ආත්ම සේනාවලටත් විරුද්ධව බවයි එතන කියනවා. ඒතර මේ දේවල් වලින් තේරෙනවා යම්කිසි පර්සනැලිටිස් මොන හරි පුද්ගලිකත්ව වගේක් ගැන, පෞරුෂත්වයන් වගේක් ගැන මේ දේවල් වල සඳහන් කරනවා. දැන් පාවුල්තුමා මෙතනදී කතා කරන්නේ යක්ෂයවත් දුෂ්ට ආත්මවත් අවතක්සේරු කරන්න හොඳ නැහැ. ඒවා ගැන නිකන් ඔහේ බලන්න එපා. ස්ථානය එතන තමයි. අර දාවිත් ගල් අරගෙන යනකොට මොහොම එන්නේ බල්ලෙක් කියලා හිතලාද කියලා ඇහුවා. ඒක තමයි තනතුර. ගොලියෙක්ගේ තනතුර උනේ ඒක තමයි. බලු තනතුරක්. බලු තැනක ඉන්නේ. හැබැයි ඒ වුණාට අපි නිකන් නොසලකා හරින්න හොඳ නැහැ. නොසලකා හරින්න එක වෙනයි. 11 වෙනි පදයේ උන් හරි කපටි. උපාය මාර්ග වලට විරුද්ධව. උට උපායයන් තියෙනවා. ඊට කොහොමද කියන්නේ කෙනෙක් රැවටුණා කියලා? ඔයගොල්ලෝ කවුරු රැවටුණා නම් එහෙම? ඔය දන්නවද රැවටුණා කියලා? දැන් රැවටිලා ඉන්නේ කියලා දන්නේ නැහැ. අන්න ඒකයි ඒකේ තියෙන කපටිකම. කපටිකමකට කෙනෙක් අහු වුණාම තමුන් ඒ දැලේ වැටිලා බව දන්නේ නැහැ. මුලාව කියන්නේ ඒකනේ. මුලාව කියන්නේ මම මුලා වෙලා ඉන්නේ, මම රැවටිලා ඉන්නේ. එහෙම කියලා දන්නේ නැහැ. එයා දන්නේ නැහැ. එතකොට මේ කපටිකම තියෙන නිසා ප්‍රඥාවන්ත වෙන්න ඕන. ඊට වැඩිය ගොඩක් විමර්ශනාත්මකව මේ දේවල් දිහා හොයලා බලන්න ඕන. ගොඩක් වගකීමෙන් යුතුව මේද හොයලා බලන්න ඕන. මෙතන කියන ඒවා බලවත්. අධිපතිකම්. අධිපතිකම් කියලා කියන්නේ නිකන් සොක්කන්ට නෙමෙයි ලොක්ක ගැන කතා කරන්නේ. අපි නිකන් සාමාන්‍ය තලයේ අධිපතියෙක් ගැන හිතුවොත් එහෙම යම් දේවල් කරන්න පුළුවන් කෙනෙක්. කාර්යාලයක අධිපතියෙක් කියන්නේ කාර්යාලයේ බොහෝ දේවල් මෙහෙවන පාලනය කරන තනතුරක් හොබවන කෙනෙකුට. ඒතර ඒ වගේ වචන මේ දුෂ්ට ආත්ම ගැනත් පාවිච්චි කරලා තියෙන්නේ නිකන් නෙවෙයි. පෞල්තුමා මේවා මනවින් විග්‍රහ කරනවා. පෞල්තුමා ලස්සනට පෙන්වලා දෙනවා. ඒවා ගැඹුර පෙන්වලා දෙනවා. පරාක්‍රමධාරීන්, principalities, authorities, powers, බලයක් කියන දෙයක් වෙනස් කරන්න පුළුවන් කමක් තියෙන එක. ඒ වගේ හැකියාවල් තියෙන අය. උන් දුෂ්ටයි. දුෂ්ටකමේ ආත්මසේනා 12 වෙනි පදයේ එතන කියනවා. ඉතින් ඒක නිසා සතුරා බලවත් විදියට නැගිටගෙන එනවා කියලා දැක්කොත් ඒකට පුදුම වෙන්න එපා. දැක්කොත් එහෙම තක්ෂාත්මය එහෙම නැත්නම් යම්කිසි දුෂ්ට දෙයක් බලවත්ව නැගී සිටිනවා. බලවත් විදියට ක්‍රියා කරනවා. දැක්කොත් ඔබ ඒකට පුදුම වෙන්න එපා. මොකද මේ හැකියාව යම් තරමකට යම් විදියකට තියෙන නිසා බල පුළුවන්කාරකම තියෙන අය හැටියට බයිබලයේ ඌ අපිට හඳුනලා දෙන නිසා ඒ දේවල් ගැන පුදුම වෙන්න එපා.
එක යක්ෂ සිටින බව අපි විශ්වාස කළ යුතු ඇයි? අදගත් ප්‍රශ්නයක්. බොහොම හොඳ ප්‍රශ්නයක් කියලා කියන්නේ කිව්වා. ප්‍රශ්නයක් ඇහුවම නේ. නෑ මම එහෙම කියලා පැත්තකට දාන්නේ නෑ. යක්ෂ ඉන්න බව විශ්වාස කරන්න තරම් පැහැදිලි හේතු දකින්න පුළුවන්කම තියෙනවා. එක බයිබලය එහෙම පවසනවා. මෙතන 2-3 කරුණු අඩුයි පොතේ. ඔයගොල්ලෝ ඒවා ලියා ගන්න වෙනවා. පළවෙනි ප්‍රධාන කරුණ යටතේ අයන්න කියන එක තියෙනවා. ආයන්න ඇයන්න මම කියනකොට ඒවා ලියා ගන්න වෙනවා. ඒක print වෙලා නැහැ. බයිබලයේ යක්ෂයා ගැන දේශනා කරන්නේ නැහැ. හොඳින් මතක තියාගන්න. බයිබලයේ දෙවියන් වහන්සේ ගැනයි පිළිබිඹු කරන්නේ. යක්ෂයා ගැන නෙවෙයි පිළිබිඹු කරන්නේ. දෙවියන් වහන්සේ ගැනයි වැඩිපුරම අවධාරණය දෙන්නේ. වැඩිපුරම කතා කරන්නේ. යක්ෂයා ගැන නෙවෙයි වැඩි අවධාරණය දෙන්නේ. ඒක අමතක කරන්න එපා. නමුත් බයිබලයේ ඇතුලේ පෙන්නලා දෙනවා මෙහෙම දෙයක් තියෙනවා මෙහෙම එකෙක් ඉන්නවා කියලා. පරණ කිවිසුමේ නම් ඒ තරම් වැදගත් දෙයක් හැටියට කතා කරන්නේ නැහැ. පරණ කිවිසුමේ ඒ තරම් සඳහන් වෙන්නේ නැහැ. ඒ වුණාට අලුත් කිවිසුමේ තමයි මූල ධර්මයක් එහෙම නැත්නම් ඉගැන්වීමක් හැටියට ටිකක් වැඩිපුර කරුණු අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. යේසුස් වහන්සේම සාතන් ඉන්න බව දැනගෙන හිටියා. මොකද උන්වහන්සේව පරීක්ෂා කරන්න පැමිණියේ සාතන් කියලා බයිබලයේ සඳහන් කරනවා. ඒ වගේම උන්වහන්සේ නිතර මිනිස්සුන්ට අරගෙන හිටපු යක්ෂාත්ම දුරු කරලා ඔවුන්ව නිදහස් කරා. මනුෂ්‍යයන්ව නිදහස් කෙරුවා. මිනිස්සුන්ව යක්ෂ බලපෑම් වලින් නිදහස් කෙරුවා. පාප ග්‍රහණ වලින් මිනිස්සුන්ව නිදහස් කෙරුවා. ඒ වගේම තමුන්ගේ අනුගාමිකයන්ට ගෝලයන්ටත් ඒ දේම කරන්න කියලා බලය පැවරුවා. තවදුරටත් ඒවා අඳුන ගන්න නිසා උන්වහන්සේ මේ දේවල් තියෙන නිසා ඒ සටන කරන්න කියලා උන්වහන්සේ කරපු සටන එතනින් එහාට දිගටම කරන්න කියලා ඇත්තටම කියන ඊට වැඩිය හොඳට කරන්න කියලා උන්වහන්සේ කිව්වේ. නොබලා මීට වැඩිය මහත් දේවල් කරනවා ඇති කියලා. එහෙම කරන්න අවශ්‍ය කරන බලය උන්වහන්සේ දුන්නා. පළවෙනි පේත්‍රුස් 5:8 ඉඳලා 11ට එපිස 6 පළවෙනි පදේ ඉඳලා 12 වෙනි පදේ වගේ තැන්වල යක්ෂයාගේ ක්‍රියාකාරීත්වය වඩාත් සවිස්තර විදිහට වැඩිපුර විස්තර පැහැදිලි කරලා ප්‍රායෝගික දේවල් වලට සඳහන් කරලා යොමු කරලා මෙතන ලියවිලා තියෙනවා මේ වගේ තැන්වල. ආයන්න දෙවනුව ඉතිහාසයේ පුරාම කිතුනුවෝ ඒ බව විශ්වාස කළා. දැන් මේක ඔයගොල්ලෝ ලියා ගන්න වෙනවා. ඉතිහාසයේ පුරාම කිතුනුවන් පවා ඒ බව විශ්වාස කළා. යක්ෂයා ඉන්න බවට සම්ප්‍රදායානුකූල විශ්වාසයක් පැවතුණා. ඒක දේව වචනින් පදනම් වෙලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ට්‍රැඩිෂනල් සම්ප්‍රදායානුකූල විශ්වාසයක් පැවතුණා. පළවෙනි ශාසනයේ පළවෙනි පියවරු ඒ බව දැනගෙන හිටියා. ඔවුන්ගේ පරණ ලියවිලි පරිහරණය කරනකොට ඒවැය දකින්න පුළුවන් වෙනවා. ඒ අයගෙන් අපි මූලධර්ම නොයෙකුත් දේවල් ඉගෙන ගන්නවා. පැහැදිලි මූලධර්ම ප්‍රථම ශාසනයේ පියවරුන්ගෙන් ඉගෙන ගත්තා. ඒ වගේම මේ මූලධර්ම අතරේ මේ බවත් මේ කරුණත් ඔවුන් සඳහන් කරලා තියෙනවා. තව රිෆර්මර්ස් ප්‍රතිසංස්කරණවාදී බයිබලයේ නොයෙක් ප්‍රතිසංස්කරණ වලට පරිවර්තන වෙච්ච යුගවලදී ප්‍රතිසංස්කරණ කරපු අයත් ඒක ගෙනල්ලා නැවතත් මේගොල්ලට ගෙනාවා. චාල්ස් වෙස්ලි වයිට්ෆීල්ඩ් වගේ බලවත් ඉවැන්ජලිස්ට්වරු සුභාරංශ ප්‍රකාශකයෝ හිටියා. ඒ අය එහෙම නැත්නම් පසුගිය කාලේ හිටපු තව බලවත් දේවදාසයන් දාසීන් මේ බව සඳහන් කරලා තියෙනවා. හැබැයිම ආත්මික බලසේනාවක් හැටියට උන් ගැන සඳහන් කරලා තියෙනවා. දුෂ්ටාත්ම බලසේනාවක් අපේ වටේට සැරිසරන බව ඒ අය සඳහන් කරලා තියෙනවා. අපි දෙවියන් වහන්සේට සේවය කරන්න මෙහෙ කරන්න පටන් ගත්ත වහාම උන්ගේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. එතකල් කිසි ප්‍රශ්නයක් නැහැ. සාතන් පරීක්ෂාවක් එවන්නේ පාපයෙන් ඉවත් වෙන්න පරීක්ෂාවෙන් ඉවත් වෙන්න උත්සාහ ගන්න පියවර ගන්න වෙලාවෙදි විතරයි. එහෙම නැත්නම් කිසි ප්‍රශ්නයක් නැහැ. අනිත් අය කොහොමත් ඌට අයිති. ඒ අයගේ පරීක්ෂා කරන්න දෙයක් නැහැ. ඒ නිසා එතෙන්දී කිසිම පරීක්ෂාවක් නැති වෙනුලෙන් කෙනෙක් කියනවා මට නම් කිසි පරීක්ෂාවක් නැහැ කියලා. ඒ කියන්නේ වා හොඳට සුඛෝපභෝගී ජීවිතයක් ගත කරනවා ඇති පාපේ. කිසිම වැරද්දක් කරන්නේ නැතුව බොහොම සුව පහසුවෙන් පෞකාර ජීවිතයක් ගත කරනවා නම් කවදාවත් පරීක්ෂාවක් වෙන්නේ නැහැ. පරීක්ෂාවක් එන්නේ පාපයෙන් ඉවත් වෙන්න, දෙවියන් වහන්සේ වෙතට හැරෙන්න, පසුතැවිලි වෙන ජීවිතේ නිවැරදි කරගන්න, ඇදහිල්ල දෙවියන් වහන්සේ වෙත රඳවන්න, ජීවිතයේ අනාගතයේ සැලසුම් සියල්ල උන්වහන්සේ කෙරෙහි බාර දෙනකොට, ස්වාමිත්වයේ උන්වහන්සේට බාර දෙනකොට, අන්න එතකොට තමයි ආපස්සට අදින්න පියවරක් ඉස්සරහට තියපු කකුල ආපස්සට අදින්න පරීක්ෂාවක් එන්නේ. එතකොට තමයි
අපේ වටේට කරවලක් තියෙනවා කියලා දකින්න පුළුවන් වෙන. එතකොට තමයි ඉවක් දැනෙන්නේ මොකද්ද දෙයක් මාව ආපස්සට අදින්න හදනවා කියලා. යේසුස් වහන්සේ අවුරුදු 30ක් තිස්සේ කිසිම කරදරයක් තිබුණේ නැහැ. කවදාවත් යකා මුණ ගැහුණු බවක් අපිට දකින්න නැහැ. ඉඳලා බෞතිස්ම වෙලා ගොඩට ආපු ගමන් ශුද්ධාත්මයන් වහන්සේගේ බෞතිස්මය ලැබපු ගමන් ඊළඟට මෙන්න ඇදගෙන ගියා පරීක්ෂා කරන්නයි කියලා. ඉතින් බොහෝ වෙලාවට අලුතෙන් කෙනෙක් බෞතිස්ම වුණාම වතුර බෞතිස්මය වෙලා ක්‍රිස්තියානි කෙනෙක් හැටියට යා සමාජයට ක්‍රිස්තියානි සමාජයට පියවර තබනකොට මගේ නම් පුරුද්දක් තියෙනවා හිමේ සැරේ මෙන්න මේ අංශය ගැන පොඩ්ඩක් අවධානයට යොමු කරනවා. මෙන්න මේ වගේ දේවල් සිදු වුණා. ඔයා මෙතනදී ශක්තිමත් වෙන්න ඕන කියලා. මොකද මේ අංශය ගැන බොහොම සැලකිල්ලෙන් ඉන්න ඕන. පාර පනිනකොට කහ ඉර තිබ්බට වැඩක් නැහැ. පාරේ වාහන යන්නේන බව දැනගෙන ඒව ගැන විමසිලිමත්ව පාරට අඩිය තිබ්බේ නැත්තම් අපි දන්නේම නැහැ. තාමත් හොයනවා මොකද්ද මට උනේ කියලා එනවා. හැපිලා යට වෙලා මැරිලත් ඉවරයි ඒත් හොයයි මොකද්ද මට උනේ කියලා. ඒ වගේම ඊළඟට තුන්වෙනි කරුණ සාමාන්‍ය නුවණ අපිට පෙන්වනවා යක්ෂයාව. common sense. සාමාන්‍ය නුවණෙන් අපිට දැනගන්න පුළුවන්කම තියෙනවා. දුෂ්ට පාලන තන්ත්‍රව අපේ වටේ දකින්න පුළුවන්කම තියෙනවා. සමාජයේ තියෙන දුරාචාර අපිට දකින්න පුළුවන්. මිනිමැරුම් සමූල ඝාතන තියෙනවා දකින්න පුළුවන්කම තියෙනවා. මහා අමානුෂික දූෂණ, මහා පරිමාණ මත්ද්‍රව්‍ය බිස්නස්, මහා කුඩු වගේනේ දුරාන් කියන්නේ විනාශ කරන, කැත කරන ලස්සන සමාජයක්, ලස්සන පවුලක්, ලස්සන ජීවිතයක් අමු කැතට කැත කරන ගොම බින්දුවක් එකතු කරන ක්‍රමයක් කොහෙන්ද එනවා අපිට දකින්න පුළුවන්. මේ සාමාන්‍ය ඇස් වලට පෙනෙන දේවල්. ත්‍රස්තවාදිකම්, ලිංගික වශයෙන් එහෙම නැත්නම් ශාරීරික වශයෙන් කරන අඩන්තේට්ටම්, වැඩිහිටියන්ට සහ ළමයින්ට නොඑක් විදිහට කරන අපචාර, යంత్ర මන්ත්‍ර, গুপ্ত බලවේග ගැන තියෙන විශ්වාසවල සහ ඒවාය තුලින් කෙරෙන ක්‍රියාවල් මේ වගේ දේවල්. තව සාතනික වැඳුම් පිදුම් ක්‍රම, මහා අමානුෂික වැඳුම් පිදුම් ක්‍රම, බිලි පූජා වගේ එක නොයෙකුත් නිර්වස්ත්‍ර පූජා කිරීම වගේ දේවල්. මේවා බැලුවාම අපිට දෙන්න උත්තරයක් නැහැ. මේවට පිටිපස්සෙන් ඒකට පොළඹවන කැත අසික්කිත බලවේගයක් තියෙන්න ඕන කියලා සාමාන්‍ය මොළයට අපිට තේරෙනවා. යහපත දැනගත්තට පස්සේ, සත්‍ය තේරුම් ගත්තට පස්සේ අපිට සාමාන්‍ය මොළයට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. දන්න සත්‍යයට, යහපතට, හොඳට ප්‍රතිවිරුද්ධ දෙයක් ක්‍රියාත්මක කරන්න පුළුවන් කමක් කොහෙන්දෝ තියෙනවා. කවුද එතකොට මේවා පසුපසින් ඉන්නේ? කවුද මේවා මෙහෙවනු ලබන්නේ? කියම මං හිතන්නේ ගීතයක්. සමහරු කියනවා යකා ඉන්නවලු. තව අය කියනවා යකා නැතිලු. සාමාන්‍ය මිනිස්සු, ඔබයි මමයි වගේ සාමාන්‍ය මිනිස්සු අපි ආසයි දැනගන්න කවුද මේ ජරා ක්‍රමයේ ඉස්සරහට කරගෙන යන්නේ කියලා. සිතුවිල්ලක්. ඉතින් බයිබලෙත් සම්ප්‍රදායත් සීකල්පනාවත් යක්ෂයා කියලා කෙනෙක් ඉන්න බව පැහැදිලි කරලා දෙනවා. ඒ ගැන ඕනවට වැඩිය හොය ඉන්න ඕනේ කියලා නම් නෙවෙයි මෙතනදී කියන්නේ. දෙවියන් වහන්සේ ගැන හොයන එක පැත්තකට දාලා යකා ඉන්නේ කොතනද? මෙතන කණුවේ යකෙක්ද, මේක පිටිපස්සේ යකෙක්ද, මේකට පිටිපස්සෙන් යකෙක්ද, මේකට පිටිපස්සෙන් යකෙක්ද, යන තැන කොතන යකෙක්ද, අතන යකෙක්, මෙතන යකෙක්. එහෙම හොය ඉන්න එකක් ගැන නෙවෙයි මෙතන අවධාරණය කරන්නේ. පැහැදිලිව තේරුම් ගන්න. යකා ගැන කියනකොට අපිට වැරදෙන තැන් දෙකක් තියෙනවා. එකක් ඌ ඉන්න බව විශ්වාස නොකිරීම. දෙක විශ්වාස කරලා ඕනවට වැඩිය විශේෂ තැනක් දීලා කටයුතු කිරීම. මේ දෙකම වැරදි. කෙනෙක් කිව්වලු කවුරුවත් ඌ ඉන්නවද කියලා ගණන් ගන්නේ නැති පසුබිමක ඌ නිදහසේ කටයුතු කරනවා කියලා. එහෙම කෙනෙක් නැහැ කියන සැකය වැඩි වෙන තරමට මිනිස්සු ඇතුලේ ඒ අන්ධ බව වැඩි වෙන තරමට අපි ඌ දකින්නේ නැති වෙන තරමට ඌගේ ඉලක්ක සාර්ථක වෙනවායි කියලා කිව්වලු. බොහෝ දෙනෙක් මෙන්න මේ උගුල් දෙකෙන් එකකට අහු වෙන්න උත්සාහ කරනවා. බොහෝ දෙනෙක් ඒවට අහු වෙනවා. සමහර විට කිතුණුවන් ඒ උගුල් වලට අහු වෙනවා සමහර වෙලාවලට. මේ නිසා තමයි ආත්මික গুপ্ত දේවල් වලට ලොකු ඉල්ලුමක් තියෙන්නේ. සමාජයේ ලොකු ඉල්ලුමක් තියෙනවා. ඔබ ඇත්තටම කිතුණුවෙක් නම් ඔබ ඒ වගේ දේවල් ගැන පැත්ත පලාතේ බලන්නේ නැති කෙනෙක් වෙන්න ඕන. গুপ্ত දේවල් දිහාව පොඩ්ඩක්වත් බලන්නේ නැති කෙනෙක් වෙන්න ඕන. බයිබලයේ මේ වගේ දේවල් තහනම් කරනවා. ඔය
ආත්ම බන්ධන නොයෙකුත් ගුරුකම් වගේ දේවල් යක්ෂාත්ම පේන කිරීම සාත්‍රහන ඒවා අත බලන ඒවා වෙන්න පුළුවන් නොයෙකුත් දේවල් තියෙනවානේ මොනියන් කොඩි වෙන එක දේවල් නික්මයාම 18 10 ලෙවි කතාව 19 20 ගලාති 5 19 එලිදරව් 21 8 එලිදරව් 22 15 බයිබලයේ ඔන්න ඔය වගේ තැන්වල මේ නොයෙකුත් গুপ্ত දේවල් වල නිරත වෙන එක තහනම් කරනවා. මන්ත්‍ර පොත් කේන්දර එක දේවල් තියෙනවා නම් ඕව අල්ලා විසි කරලා දාන්න වෙනවා. මන්න අල්ලා විසි කරලා දැම්මා. දැනගත්ත ගම හිමින් සැරේ අම්මගේ තියෙන විශේෂ තැනක් ওই කේන්දරේ තියෙන අරන් තියලා තියෙන තැනක්. මට වැඩක් නැහැ ඒක. මම දන්නවා ඒක එයා ළඟ තියන් හිටියාම මේකෙන් එයාට වැඩක් වෙන්නේ නැහැ කියලා. මොකද ඒක කියන දේ මම විශ්වාස කරන්නේ ඒක මට සිද්ධ වෙන්නේ නැත්නම් එයා විශ්වාස කළාත් වැඩක් වෙන්නේ නැහැ. මොකද ඒක එහෙම දෙයක් නෙවෙයි. ඔය කියන දේවල් වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ දේවල් තියෙනවා නම් ක්‍රියා 19 සිද්ධ වුණා වගේ අල්ලා විසි කරලා දාන්න. විනාශ කරලා දාන්න. කිතුණෙක් තුල උනත් ඕනවට වැඩිය ඒ වගේ හැඟීමක් තියෙන්න පුළුවන්. යක්ෂාත්ම ගැන, අශුද්ධ බලවේග ගැන. ඕනම තැනක යකෙක් බලන සමහර දැන් වෙලාවල් දේවල් දැලන්නේ එහෙම කතා කරනකොට කියන්නේ නේද? පහුගිය කාලවල මෙන්න මේ වගේ අදහස් තිබුණා මේ වගේ අය හිටියා වගේ ඔය කතාවල් දී නොඑක් අයගේ කටින් අපිට අහන්න ලැබෙන්නේ. යකා ගැනම හොයනවා නම් කියවනවා නම් ටිකක් බලාගෙන. ඒ ගැනම එලිදරව් වල ගේනවා නම් ටිකක් වෙලා ටිකක් පරිස්සමෙන් එහෙමනම් බලාගෙන. බයිබලෙන් අරව මේව අරගෙන මුල් පොතෙන් අගට සම්බන්ධ කරනවා අග පොතෙන් මුලට සම්බන්ධ කරනවා මේ පදේ මේකට සම්බන්ධ කරනවා මේ පොත මෙතෙන්ට සම්බන්ධ කරනවා මේකයි වෙන්නේ එහෙම සම්බන්ධ කරලා කවුරු හරි ඉගැන්වීම් ගේනවා නම් බලාගෙන බයිබලේ ඒ වගේ ක්‍රොස් ස්ටිච් පොතක් නෙවෙයි එහෙට මෙහෙට සම්බන්ධ කර මැවුමක් නිර්මාණය කරනවා වගේ එහෙම දෙයක් නෙවෙයි බයිබලේ ජීවන අත්පොත දෙවියන් වහන්සේව පෙන්වන අත්පොතක් අවසාන කාලෙදී මේකයි වෙන්නේ ඔය කියලා තියෙන්නේ මේකයි අර කියලා තියෙන්නේ මේකයි මේ රාජ්‍ය තමයි රුසියාව මේ රාජ්‍ය තමයි වතිකානුව මේ රාජ්‍ය තමයි අනිත් එක මේ රාජ්‍ය තමයි ඊළඟ එක මේ තමයි අහවල් එක ඒව බලාගෙන ඒව පොඩ්ඩක් තියලා තියන්න පැත්තකින් දෙක යක්ෂයාගේ උපමාර්ග මොනවද යෝහන් 10:10 පරම ඉලක්කය එකම ඉලක්කය ලොකුම ඉලක්කය විනාශ කිරීම විනාශයට වැටිච්ච පාරකට ටොක් ගාලා ඇදලා දාන්න බලාගෙන තමයි ඉන්නේ ඕනම වෙලාවක. ඔළුව උස්සන්න යහපත් මාර්ගය හොයන්න විනාශ වෙන පාරකට ඇදලා දාන්න. හරියට කර කන්වේයර් බෙල්ට්ස් තියෙන්නේ. ඒකට ගියාම නිකන් ඔය බෙල්ට් එක යන වාට නිකන් ඉන්න තියෙන්නේ. ඇවිදගෙන යන්න අපි උත්සාහ කරනකොට මොකද විනාශ වෙන පාර පළලයි කියලා කිව්වා. විනාශයට යන පාර පළලයි. බොහොම ලේසියෙන් යන්න පුළුවන් පාරක් තියෙනවා. බෙල්ට් වල ගිහිල්ලා තියෙනවා. සමහර තැන්වල තියෙනවා බෙල්ට්. සමහර එයාපෝට්ස් වල තියෙනවා සමහර සුපර් මාකට් වල තියෙනවා දුවන පඩිපෙළ හරි ගම්මුකෝ බලන්න. ඒ වගේ ලේසියෙන් යන්න පුළුවන් පහසුවෙන් යන්න පුළුවන් පාරකට ටක් ගාලා ඇදලා දාන්න බලන්න. ඉතින් අපි කවුද කැමති නැත්තේ පහසුවෙන් යන්න. ස්වාමීන් වහන්සේ සපේනසේක කියලා සමහරලාට ඕවට වැටෙන්නත් පුළුවන්. ඒ නිසා බලාගෙන. කෙනෙක් යේසුස් වහන්සේ වෙත වෙන එක වළක්වන්න ඕන දෙයක් කරાવી. ඕනම හැඩයක් වෙනස් කරලා ඕනම දෙයක් වෙනස් කරලා ඕනම ප්‍රමිතියක් එහා මෙහා කරලා පෙන්නලා තමුන්ගේ ඩියුටි එක කරන්න උත්සාහ කරાવી කෙනෙක් යේසුස් වහන්සේ වෙතට එන එක වළක්වන්න. පළවෙනි වතාවට වෙන්නත් පුළුවන්. ඔයා දැන් ගත කරන ජීවිතයේදී ක්‍රිස්තුස් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන එක වෙන්නත් පුළුවන්. ඒ ඕනම දෙයක් වළක්වන්න උට කරන්න පුළුවන් ඕන දෙයක් කරાવી. දෙවෙනි කොරින්ති 4:4 කියනවා මිනිස් ඇස් අන්ධ කරලා තියෙනවා කියලා. යම් දේවල් කරන්න පුළුවන්කම තිබිලා තියෙනවා. සිතුවිල්ලකින් අපිට බලපෑමක් කරන්න පුළුවන්කමක් තියෙනවා. දැනට උනත් අපි කියන ඒ වගේ. කොහෙන්ද අශුද්ධාත්මය කොහොමද ක්‍රියාත්මක කරන්නේ? ඇවිල්ලා ඇඟේ ගෑනුවට අපිට මුකුත් වෙන්නේ නැහැ. මනසට අපි ඉස්සරහට බලමු කොහොමද වෙන්නේ කියලා. යම්කිසි හැකියාවල් තියෙනවා. ඔගේ මේ සීමාව ඇතුලේ ආධිපත්‍යයන් ඇතුලේ ඒ දුෂ්ට ආධිපත්‍ය ඇතුලේ යම් දේවල් කරන්න පුළුවන්කමක් තියෙනවා. අපි ඩොග් ගාලා ඉඩ අරපු වෙලාවේදී දන්නේම නැතුව ඒවට අහු වෙන්න පුළුවන්. උගේ පාරවල් වල යනකල් අපිට සත්‍ය දකින්න පුළුවන්කමක් වෙන්නේ නැහැ. දුෂ්ට මාවතක යනකල් ඇත්ත දකින්න පුළුවන්කමක් වෙන්නේ නැහැ. නමුත් ජීවනයේට සත්‍යයට පැමිණුණු ගමන් අශුද්ධකම මොකද්ද? දුෂ්ටකම මොකද්ද කියලා අන්ධකාරය මොකද්ද කියලා අපිට දකින්න පුළුවන්කම තියෙනවා. අපිට එතකොට තමයි තේරෙන්නේ අනේ මට මේක ඇනගෙන තිබිලා තියෙන. අනේ මාව මේක බැඳගෙන ඉඳලා තියෙන්නේ. අනේ මේක මට නැංගුරන් දාගෙන ඉඳලා තියෙන්නේ. මාව ලන් වලින් ගැට ගහගෙන ඉඳලා තියෙන්නේ කියලා. පළවෙනි පාර එන්නේ සැකයෙන්.
උත්පත්ති පළවෙනි පරිච්ඡේදයෙන් වලින් දකින්න පුළුවන් වෙනවා. සර්පයා වේශයෙන් එන සතුරා ඒවට කියනවා දෙවියන් වහන්සේ ඇත්තටම කිව්වද කියලා. මේ හොඳට කියලා පැහැදිලිව කියපු දේ ඇත්තටම කිව්වද කියලා අහන්න ඕනේ නෑනේ කියලා තියෙන දේ. ඒකෙන් උත්සාහ කළේ ඒ ගැන දෙසරයක් හිතන්න. මේ කියන දේත් ඔස්සේ හිතන්න. ඉස්සෙල්ලා මේක තමයි බැලුවේ. කියලා තියෙන වචන ගැන සැක කරන්න. එදත් බැලුවේ එහෙමයි, අදටත් එහෙමයි බලන්නේ. යේසුස් වහන්සේ පරීක්ෂා කරද්දිත් ඒ ක්‍රමයේම අනුගමනය කළා කියලා තේරෙනවා. ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් පණින්න. අරක කරන්න. මේක කරන්න. මතෙව් 4:3 එහෙම කියනවා. ඉතින් ඔය වගේ ක්‍රම වලින් තමයි අදටත් පාරෙල්ල කරන්න මිනිස්සුන්ට. ඔය වැඩේ වැරදි කියලාද හිතන්නේ? එහෙම නැත්නම් ආයි දෙවියන් වහන්සේ කොහොම කියලා තියනවද? බයිබලයේ කොහොමද කියලා තියෙන්නේ? ඔයගේ හිතට නැගෙවි ප්‍රශ්න. අපි ක්‍රියා කරන්නේ අක්ෂ බලවේග වලට අසු වෙලා ඔන්න ඔය වගේ උගුල් වලින්. අපේ මනසේ ඇති වෙන දේවල් වලින්. ඔයා ක්‍රිස්තියානිකාරයෙක් නම් ඔහොම කරන්න වටිනවද? වැඩක් නැහැනේ දැන් ක්‍රිස්තියානිකම. දැන් ඉතින් මොනවා කරන්නද? ඒ වගේ. එහෙම නැත්නම් සම්බන්ධතාවය ගැන, දිව්‍යමය සම්බන්ධතාවය ගැන සැකයක් ඇති කරනවා. දේව අභිමුඛය නැහැ ඔයා ගාව. දැන් ඔයා පව්කාරයා. යම් කිසි අතපසු වී මොන හරි දේවල් නිසා සිදු වුණාම අපිට වරද තියෙනවා. වරද තියලා ඒ සම්බන්ධතාවය බින්දිනවා, ඈත් කරනවා. සැකය වැඩි වෙන්න. එහෙම නැත්නම් වපුරන්න උ. එහෙම නැත්නම් අපි ඒකට ඉඩ දෙන්න. බිත්තිය වෙන් කරන බිත්තිය ඝනකම වැඩි වෙනවා. මතෙව් 4:2 කියන පරීක්ෂකයා කියලා වචනයක්. මෙන්න මේ කටයුත්ත පරීක්ෂා කිරීම උත්පත්ති 3 මෙයා කරනවා අපිට දකින්න පුළුවන්කම තියෙනවා. උත්පත්ති 2:16 පදවල දකින්න දෙවියන් වහන්සේ ආදම්ලට අවසර දෙනවා. යම් දේවල්ට අවසර දෙනවා. එකයි වැළැක්කුවේ. ගොඩාක් අවසර දුන්න එකම එක දෙයක් වැළැක්කුවා. අර ගහෙන්නම් කන්න එපා. මේ ඔක්කොම දේවල් කරන්න පුළුවන් කිව්වා. බෝ වෙන්න, වැරදි වෙන්න, වර්ධනය වෙන්න, පූර්ණ වෙන්න, පොළොව යටත් කරගන්න, ජීවනේ ගහෙන් කන්න, මේ ගහෙන් කන්න එපා. එක දෙයක් කිව්වා. අර වලක්වල තියෙන එක දේ පුංචි දේ තමයි සාතන අරගෙන එන්නේ. දීලා තියෙන ගොඩක් අවසර දීලා තියෙන වෙ නෙමෙයි. අර එපා කියලා තියෙන දේ පුංචි එක කාරණාව. මෙච්චර ගොඩක් දීලා තියෙන දේවල් ගැන කිසිම වැඩක් නැහැ. ඒව නෙමෙයි යතුරු. ඒව නෙමෙයි පාවිච්චි කරන්න උගුල හැටියට. සීමාව. ඔයාට පනවල තියෙන සීමාව. එහෙම වලක්වල තියන්න සමහර ලාවට සාධාරණ හේතු තියෙනවා. යම් දේවල් එපා කියලා සීමාවල් පනවන්න හේතු තියෙනවා. අර අපි එදා බැලුවා වගේ කලින් පාඩමකදී දසපනත ආරක්ෂා කරනවා නම් ඕනම ජන සමාජයක් කිසිම ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. කාගෙන්වත් කාටවත් වැරදක් වෙන්නේ නැහැ. මොනවා වුණත් කවුරුත් හොරකම් කරන්නේ නැහැ. කවුරුත් කෙනෙක්ව පහත දකින්නේ නැහැ, හෙලා දකින්නේ නැහැ, මරන්නේ නැහැ. අයුතු ලෙස කිසිම ප්‍රයෝජනයක් පුද්ගලයෙක්ගෙන්වත්, පුද්ගලෙක් සතු දෙයකින්වත් කවුරුත් ගන්න යන්නේ නැහැ. ඒ විදිහට මේ 50 ටික කරනවා නම්, ඒ 10 කරනවා නම් කිසිම වරදක් වෙන්නේ නැතුව මේ ජන සමාජයේ ඕනම ජන සමාජයක් ලස්සන්ට පවත්මට ගේන්න පුළුවන්, පවතින්න පුළුවන්කම තියෙනවා. ඒ සීමාවල් දාලා තියෙන අන්න වගේ සාධාරණ හේතු නිසායි. අසාධාරණ වෙන අයට වෙන එක වළක්වන්නයි. ඉතින් අන්තිමට ඇවිල්ලා කියනවා ඒ සීමාව පැන්නට ඒක වැරදක් නැහැ. ඒකේ දඬුවමක් නැහැ. කෑවට ඇත්තටම නැසින්නේ නැහැ. උත්පත්ති 3:4 කියනවා. ඔය දෙවියන් වහන්සේ කියන දේ නොකලට ඕකෙන් කිසි හානියක් වෙන්නේ නැහැ. කිසි වැරද්දක් නැහැ ඒකෙන්. ඇත්තට මේක නෙවෙයි වෙන්නේ. ඇත්තට වෙන්නේ වාගේ ඇස් දෙක ඇරෙනවා. ඇරිලා ඔයා යහපත නපුර දැනගෙන දෙවියන් වහන්සේ වගේ වෙන්න යනවා. ඔයාට හරියනවට දෙවියන් වහන්සේ එච්චර කැමති නැහැ. හොඳම දේ ලැබෙන්න නම් පොඩ්ඩක් අකීකරු වෙලා ওই සීමාව පනින්න වෙනවා. මොකද දෙවියන් වහන්සේ හොඳම දේ ලැබෙන එක තමයි වළක්වලා තියෙන්නේ. සීමාව ඇතුළේ හිටියම හොඳම දේ ලැබෙන්නේ නැහැ. ඒක ලබා ගන්න නම් අර සීමාව පනින්න ඕන. ඒ කියන්නේ පොඩ්ඩක් අර එපා කියපු දේ කරන්න ඕන. ඔන්න ඕක තමයි එදා ගෙනාව පරීක්ෂාව. ඒකට අසු වීමෙන් තමයි අපිට තේරෙනවා හොඳම දේ නොලැබුණේ අකීකරු වීමෙන්. අකීකරු වීමෙන් හොඳම දේ ලැබුණේ නැහැ. ජීවනය ලැබෙන්න තිබුණ හොඳම දේ ඒක ලැබෙන්න තිබුණේ කීකරු වුණා නම් විතරයි. යහපත නපුර දැනගැනීමේ ගහෙන් නොකෑව නම් කොයිතරම් හොඳද? දැන්නේ අපි දන්නේ ඒක. ඊළඟ පදවල මේ අකීකරු කමේ ප්‍රතිඵල අපිට දකින්න පුළුවන්. පති 3 ඊළඟ පදවල ලැජ්ජාව, නින්දාව,
තමුන් නිර්වස්ත්‍රයි කියන එක උන්ට ප්‍රශ්නයක් වෙලා තිබුණේ නැහැ. ඒක එච්චර ගැටලුවක් නෙමෙයි. ප්‍රශ්නයක් නෙමෙයි ගැටලුවක් කරගන්න එපා කිව්වා. දැන් ඒක ලැජ්ජාවක් වෙලා. යමකට ඇස්සැරිලා. අපේ අතින් වෙච්ච වැරදි ඔය එක එක හිතනකොට තිබිච්ච හොඳ නැති දේවල් ඔක්කොම කවුරු හරි මේ ටීවී එකට දාලා මේ ටීවී එක ওই පැත්තට හැරෙව්වොත් ඔයගොල්ලෝ කැමතිද? ඔය එක එක්කෙනා හිතපු දේවල් නම දාලා ඉදිරියෙන් ලියලා මේ ටීවී එකේ යනවලු. අර ටීවී එකේ ප්‍රෝග්‍රෑම්ස් දුවන්නේ මෙහෙම. අන්න ඒ වගේ යනවලු ලස්සන මියුසික් එකක් දාලා. මොකද්ද වෙන්නේ අපිට? කවුරුත් කැමති වෙන්නේ නැහැ. ලැජ්ජාවක් වෙනවා. මේ දෙයක් වරදක් එලිදරව් වුණාම වරදක් එළියට එනකොට හැමෝම මේකෙන් අහක් වෙන්න උත්සාහ කරනවා. මිනිස්සු කවුරුවත් ඒව දැනගන්නවට අපි කැමති නැහැ. ප්‍රසිද්ධ පුද්ගලයෙක් ආත කොනන් ඩොයිල් කියන්නේ රචකයෙක්. එයා විහිළුවට 12 දෙනෙකුට එකපාර ටෙලිග්‍රෑම් එකක් කැරියලු. ඔක්කොම එළි වුණා වහාම රටෙන් පිට වෙන්න කියලා. එච්චර ටෙලිග්‍රෑම් එක. ඇය 24ක් ඇතුළත 12 දෙනාම රටෙන් පිට වුණාලු. එයා ඇත්ත සිද්ධියක්. එයා පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරාලු. සමහරට එයත් සම්බන්ධ මොන හරි මේ 12 දෙනා කරලා තියෙනවද දන්නේ නැහැ. එයත් එක්කම එකතු වෙලා කොහොම හරි මොන හරි දෙයක් එළි වෙනකොට ඒ මිනිස්සු කැමති වෙන්නේ නැහැ. ඊළඟට දෙවියන් වහන්සේත් එක්ක තිබිච්ච සම්බන්ධය එතකොට එතනින්ම ඉවරයි. අටවෙනි පදේ. දෙවියන් වහන්සේ එනව ඇහෙනකොටම අකීකරුකමේ ප්‍රතිඵලය එතනින්ම සම්බන්ධය ඉවරයි. හැංගෙනවා. වෙන්දට හැංගුන්නේ නැහනේ. ගොඩක් දෙනෙක් අද දෙවි කෙනෙක් නෑ කිය මේකෙන් පැනලා දුවන්නේ ඔන්න ඔය හේතුව නිසා. ආදම් වගේ සමහරලාට ආදම් දුවන්නේ බය වෙලා. දැන් සමහර අය කිතුණුවන්ට බයයි කියලා. කිතුණු නොවන සමහර අය කිතුණුවන්ට බයයි. ඒ ජීවිත රටාව ගැන සමහර අයන්ට තියෙනවා බයක්. සමහර අයගේ ඒ ජීවිතේ ඉදිරියේ අභියෝගයක් තියෙන නිසා සමහරු බය වෙනවා. තමුන්ට ඕන විදිහට ජීවත් වෙන්න බෑ. තමුන්ගේ කැත දේවල් එළියට එන නිසා සමහරු බය වෙනවා. ඉතින් එදා වගේම දෙවියන් වහන්සේ අදත් අඬ ගහනවා. ආදම් ඔබ කොහෙද? කොහෙද ඉන්නේ? මෙච්චර මාත් එක්ක හිටපු මිනිස්සයා. හැන්දෑවට දවසේ සිසිල් වෙලාවේ ඇවිල්ලා උයනේ සක්මන් කරපු මිනිස්සයා අද හැංගිලා. අදටත් හොයනවා. ඒ එළවීම ස්වාමීන් වහන්සේ අදටත් මිනිස්සයා පස්සෙන් එළවනවා. ඊළඟට තවත් දෙයක් සිද්ධ වෙනවා. ඒක මෙතන ලියවිලා නැහැ. ආදම ඔය ඒවායි අතරේ දුරස්තරකමක් ඇති වුණා. දෙවියන් වහන්සේ ආදම් අතර දුරස්තරකම වගේම දෙවියන් වහන්සේ මිනිස්සු අතර දුරස්තරකම වගේම මිනිස්සයා අතරත් බාධකයක් ඇති වුණා. එයා මෙයාට දොස් කියනවා, මෙයා අනිත් එක්කෙනාට දොස් කියනවා. තම තමන්ගේ පාපයට වුන් එකෙක්කෙනමයි වැරදිකාරයෝ. ඒ වුණාට අනුන්ට වැරදි තියන්න පටන් ගත්තා. වැරදිනෝ කියලා කියන්නේ තමුන් බේරෙන්නේ හදන්නේ. මම මේගොඩ. මම නෑ ඕවට. මම නෙමෙයි මාත් එක්ක ඉන්න ඔයාම දුන්න මේ ගෑණි. ඒතර ස්ත්‍රිය කිව්වලු නෑ මම නෙමෙයි. සර්පයා. මෙන්න මේ බෙදීම අද ගැඹුරුම සම්බන්ධතාවය විවාහ සම්බන්ධතාවය එතනින් පටන් අරගෙන පවුල් දෙමාපියන් රස්සාවල් නිවෙස් සමාජ රටක් ඇතුලේ ප්‍රශ්න බෙදීම් රටවල් අතර බෙදීම් ඒ එක පරිමාණ වලට බෙදිලා ගිහිල්ලා තියෙනවා මිනිස් ಜಾති අතර මිනිහෙක් අතර තියෙන විරුද්ධතාව 10 වෙනි පදේ ඊළඟට අන්තිමේදී ඔවුන් දෙවියන් වහන්සේගේ දඬුවමට ලක් වෙනවා. එතන කියවල බලන්න 10 වෙනි පදයෙන් පල්ලෙහාට ටික පස්සේ කියවන්න දඬුවම් පොළවෙන් එලෙව්වා උයනේ නෙලෙව්වා ලැබෙන්න තිබිච්ච වරප්‍රසාද ඔක්කොම ඉවරයි පැත්ත බලාතේ ආපහු එන්න බැරි වෙන්න ආරක්ෂාවක් පිටවල ඒක දකින්නත් නෑ අදටත් කොහෙද මේ උයන භූමික වශයෙන් කොහෙද තියෙන්නේ කියලා අපිට හොයාගන්න කමක් පුළුවන් කමක් නෑ අපිට පේනවා යක්ෂ රවට්ටනවා විනාශ කරනවා පරීක්ෂාවට ඇදලා දානවා සැකේ ඇති කරනවා නොයෙකුත් දේවල් කරනවා කොහොම හරි අපිව යහපත් මාර්ගයෙන් ඉවතට ඇදලා දානවා දැන් ඕනම තැනක ඕනම දෙයක යම්කිසි සැකයක් ඇති වෙනවා නම් ඔයාලට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන්න ඕන ඔයාගේ වටේට ඇවිල්ලා යකා බැල්ම දානවා කියලා. මොන හරි කෙනෙක් ගැන හරි මොන හරි දෙයක් ගැන හරි බයිබලයේ කොටසක් මොකක් හරි පදයක් මොකක් හරි ධර්මයක් ගැන හරි වටේ යම්කිසි විදියක සැකයක් ඇති වෙනවා. ඉඳගෙන ඉන්න ඔය කෙනෙක් ගැන යම්කිසි විදියක නෑ එහෙම නෙමෙයි මෙහෙම වෙන්න පුළුවන් කියලා. සැකයක් ඇති වෙන්න හදනවා නම් ඔයා තේරුම් ගන්න ඕන පළමුවෙනිම සතුරු ඇවිල්ලා මේ බීජ දාන්නේ ඒ මිනිස්යාට බීජ දැම්ම නෙමෙයි මේ මිනිස්යාව දුෂ්ටයෙක් කරුව එක නෙමෙයි ඔයාගේ ඇතුළට බීජයක් දාලා තියෙනවා.
කරන්න පුරුදු මේ පෙළඹෙන්න පටන් ගන්න තියෙනවා. ඒතර මෙන්න මේ අවදානම හැමතිස්සෙම තියෙනවා කියලා මතක තියාගන්න. ටක් ගාලා අවධානයට ලක් වෙන්න ඕන මේක. යම්කිසි විදියක සැකයක් ක්‍රියා කරනවා නම් සැකය ඉපදෙන්න හැටියක් නැහැ අපේ ඇතුලෙන්. සැකය වෙන දියාවකින් ඉපදෙන්න හැටියක් නැහැ. සැකය පිටතින් ඇවෙන වැටෙන බීජයක්. යම්කිසි බීජයක් ඔබට වැටෙනවා. එහෙනම් ඔබ තේරුම් ගන්න ඕන මගේ වටේ මොකද්ද වෙන්න යන්නේ? මගේ වටේ ඇයි මේ වගේ මොකද්ද වෙන්නේ? මට මොකද්ද සැකයක් ඇති වෙන කෙනෙක් ගැන? මොකක් හරි දෙයක් මම විශ්වාස කරන්න බෑ තව දුරටත්. උඩ කියනවා වරද තබන්න කියලා. සාතන් කියන හේබ්‍රෙව් වචන තේරුම වරද තියන එක්කෙනා. දෝෂාරෝපණය කරන්න. දොස් පවරන්න. සෙනග ළඟට ගිහිල්ලා දෙවියන් වහන්සේ ගැන වැරදි කියනවා. ඕව බොරු, ඕව වෙන්නේ නැහැ. ඕක නෙමෙයි වෙන්න ඕන වලට ඕම නෙමෙයි ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්. මෙහෙම සාර්ථකකම කියන්නේ මේකයි. මේ වගේ ජීවත් වෙන්න පුළුවන්කම තියනවාට. හැම දෙයකම වැරදි දෙවියන් වහන්සේ. අනිත් පැත්තට දෙවියන් වහන්සේ ඉදිරියේදී මිනිස්සුන්ට දොස් තියනවලු. එලිදරව් 12 10 කියනවා මිනිස්සුන්ට වරද තබන්නා. දොස් තබන්නා වරද තබන්නා වන සාතන්. තව දෙයක් මතක තියාගන්න. පරීක්ෂාව සහ පාපය කියන්නේ දෙකකට. ඒ දෙකම එකක් නෙවෙයි කියලා මතක තියාගන්න. සාතන් අපේ හිත ඇතුලේ අපි දන්නවා වැරදි කියලා යමක්. ඒ දන්න දෙයින් සිතුවිල්ලක් අපිට ගෙනල්ලා දෙනවා. ඔන්න පරීක්ෂාව කියන්නේ. ඔය දන්නවා යහපත් නෙමෙයි මේක කියලා. ඔය දන්නවා මේක වැරදි කියලා. ඒ දන්න වැරද්ද කරන්න සිතුවිල්ලක් ඇති වෙන එක පරීක්ෂාව. පිළිගන්න නොගන්න එක අපේ අතේ තියෙන වගකීම. පිළිගන්න නෙමෙයි කියන්නේ කොහොමත්. පිළිගැනීම නොගැනීම අපේ අතේ තියෙන්නේ. නමුත් සිතුවිල්ල ගෙනල්ලා දෙනවා හොඳින් දන්න පාපයක් එහෙම නැත්නම් හොඳින් දන්න වරදකට. ඒක පිළිගන්නකොට පාපේ කියන අර ලස්සන ලිෆ්ට් එකට අපි බහිනවා. එහෙම නැත්නම් ලස්සන කන්වේ එකට බහිනවා. ලේසියෙන් ඉක්මනට යන කන්වේ එකට. ඒ පාරට අපි බහිනවා. නෑ බෑ කියනකොට ඒ කියපු දෙයට නෑ බෑ පරීක්ෂාවට නෑ බෑ කියලා කියනකොට ඒක ප්‍රතික්ෂේප කරනකොට ඒකෙන් ඉවතට හැරෙනකොට යේසුස් වහන්සේ කරපු දෙයම කළා වගේ වෙනවා. හේබ්‍රෙව් 4:15 කියනවා හැම අතින්ම පරීක්ෂා කළා. ඒත් උන්වහන්සේ තුල පාපයක් තිබුණේ නෑ කියලා. පරීක්ෂාව තියෙන්නේ හැම අතින්ම පරීක්ෂාව තියෙනවා. කිතුණුවෙකුට හැම අතින්ම පරීක්ෂාවල් තියෙනවා. කිතුණුවෙක් නිසා කිතුණුකම නිසා ක්‍රිස්තුස් වහන්සේත් එක්ක ජීවත් වෙන්න තීරණය කරපු නිසා ඔය යන්නේ නැතන හැමතැනම පරීක්ෂාව. පාන් ගෙඩියක් ගන්න ගිය තැන ඉඳලා කේල් ගෙඩියක් ගන්න ගිය තැඹිලි ගෙඩියක් බොන්න ගිය තැන ඉඳලා ලොකුම තැනකට යනකල් පරීක්ෂාවල් තියෙවි. ඕනම අංශයක පරීක්ෂාවල් තියෙවි. හොඳටම දන්න යහපත් දේවල් නොකර සිටින්න සහ හොඳටම දන්න අයහපත් දේවල් කරගෙන සිටින්න ඇති වෙන පෙළඹවීම හැමදාටම තියෙවි. අපි හිතන්නත් ඉස්සෙල්ලා පටපට ගාලා ඌ අපිට සිතුවිලි දාලා තියෙවි. ඉතින් මේ වගේ වැරදි මානසිකත්වයක් අපේ ඇතුලේ ඇති කරගන්න එක තමයි උගේ ආසාව වෙලා තියෙන්නේ ඌට ඕනකමක් තියෙන්නේ. පරීක්ෂාව පාපයක් බවට පත් වෙන්න කරුණු බලපානවා. පරීක්ෂාව පාපයක් බවට පත් වෙන්න යම් යම් දේවල් සිදු වුණාම ඒක වෙනවා. පරාජය අපේ ජීවිත රටාව වුණාම නපුර දිනනවා. සතුර දිනනවා. හැමදාම එකම දේ වුණොත් හැමදාම පව් කරනවා හැමදාම පරාජය බාර ගන්නවා නම් හැමදාම පව් කරනවා දිගින් දිගටම එතකොට ඒකේ ග්‍රහණයට පාලනයට මේ මිනිස්සයා දිගටම අහු වෙනවා බලවත් විදිහට ඒ ග්‍රහණයට අහු වෙනවා එතකොට සමහරලාට එක ඔය දුම් උගුරක් හරි බීම විදුරක් හරි ගාම එකකින් බලපෑමක් ඇති වෙන්නේ නැති වෙන්න පුළුවන් හැබැයි දිගින් දිගටම යමක් කරගෙන යනකොට දිනපතා සතිපතා මාසපතා ඒකම කරගෙන ගියොත් ඇබ්බැහි වෙනවා කියන දේ සිදු වෙනවා ඇබ්බැහිකම වියගක් බලපෑමක් ඇති කරන පුද්ගලයාට සමහරට අරග්ගු සිගරට් වලින් විතරක් නෙවෙයි වෙන නොයෙකුත් දේවල් තියෙන පුළුවන් මේ වගේ ඇබ්බැහිකම් වලට අහු වෙන දේවල් අකීකරුකම වෙන්න පුළුවන් තණ්හාව වෙන්න පුළුවන් ලෝභකම වෙන්න පුළුවන් ඕනම දෙයක් බණින එක වෙන්න පුළුවන් කටේ සැර වචන වෙන්න පුළුවන් කියන්නේ ඕනම දෙයක් ඇබ්බැහි වලට ඇබ්බැහි වීම වලට වෙන ඕනම දෙයක් මෙතෙන්ට ගන්න පුළුවන් ඊළඟට වැරදි බව හොඳටම දන්න දේවල් වලට වැටිලා ඒවම කරන ජීවිත රටාවකට ඌව පෙළඹ වෙනවා. ඔය දන්නා වැරදි කියලා කරන දේ හොඳ නෑ කියලා. හැබැයි අනේ මන්ද ඒවමයි කරන්නේ. ජීවිත රටාව ඒකමයි කරගෙන යන්නේ. ඒ වගේ විනාශකාරී ජීවිත රටාවට වැටුනම ඔන්න යනවා අර බෙල්ට් එක දිගේ. මතෙව් 7:13 කියනවා. පටු පාරයි විශාල පාරයි ගැන. වදන කියන විශාල දොරටුව පැත්තට ඔන්න යනවා.
ඒ වගේ එක වගේ ඒකාකාරීව වැඩ කරන වැරදි කරන ජීවිත රටාවකට වැටුණාම ඊළඟට තුන්වෙනි කරුණ අපි යේසුස් වහන්සේ තුල දරන தත්ත්වය මොකද්ද? කොලොස්සේ 1:13 කියනවා දෙවියන් වහන්සේ අපව අඳුරු රාජ්‍ය පාලනයෙන් මිදුවා කියලා. කිතුණෙක් වෙන්න ඉස්සෙල්ලා ඒ කියන්නේ අර දිව්‍යමය සම්බන්ධතාවයේ දෙවියන් වහන්සේ අපි අතරේ දිව්‍යමය සම්බන්ධතාවයනේ කිතුණුකම කියන්නේ. මතක නේද? සම්බන්ධතාවයේ කිතුණුකම කියලා කියන්නේ. මෙන්න මේ සම්බන්ධතාවයට එන්න ඉස්සෙල්ලා එහෙම නැත්නම් ඒ කිතුණුකමට ඇති වෙන්න ඉස්සෙල්ලා කිතුණෙක් වෙන්න ඉස්සෙල්ලා සාතනික පාලන නීති වලට යටත් වෙලා අපි හිටියා. ඌට කැමති දේ කර කර අපි හිටියා. පවුල්තුමා කියනවා දැන් අපිව පුත්‍රයාගේ රාජ්‍යයට ඇතුල් කරලා තියෙනවා කියලා. මෙතන දින පුංචි chart එකක්. අන්ධකාර රාජ්‍යයේ තිබිච්ච දේවල්, අන්ධකාර රාජ්‍යයෙන් අරගෙන ආපු දේවල්, එහෙම නැත්නම් අන්ධකාර රාජ්‍යයේ වෙච්ච තිබුණු හස ලැබුණු දේවල්, ආලෝකයේ රාජ්‍යයේ දේවල්. සාතන් වෙනුවට යේසුස් වහන්සේගේ පාලනය, පාපය වෙනුවට ලැබුණ සමාව, පාපයට වහල්කම වෙනුවට ස්වාමීන් වහන්සේට සේවය කරන වහල්භාවය, මරණය වෙනුවට ජීවනය, විනාශය වෙනුවට ගැලවීම මෙන්න ලැබුණු වෙනස්කම් ආලෝකයේ රාජ්‍යයට ඇතුළුනාම පුත්‍රයාගේ රාජ්‍යයට අපිව ඇතුල් කරාට පස්සේ දැන් ලැබිලා තියෙන වරප්‍රසාදය. මාරුවෙන් පස්සේ අර පරණ යටත්කම ඉවරයි. ඔන්න ක්‍රීඩකෙක් තමුගේ කණ්ඩායම මාරු කරනවා. අපි හිතමු මොකද්ද ටීම් එකක් කියන බලන්න ඒ ටීම් එකට ගගා හිටියා. ඊට පස්සේ ආය යනවා වෙන රට වෙන පළාතක පොළොන්නරුවට ගිහිල්ලා ඒ තියෙන ඉසෙඩ් කියන ටීම් එකට ගහනවා දැන්. ඒ කියන ටීම් එකේ මැනේජර් හිටපු ගමන් කතා කරලා කියනවා හලෝ හෙට ප්‍රැක්ටිස් වෙන්නේ නැද්ද? එතකොට මොනවද කියන්න තියෙන්නේ? සර් සෝරි සර් මතක නැති වුණාද සර් මම දැන් ඔහෙ නෙමෙයි ඉන්නේ දැන් මං මාරු කරන්නේ ටීම් එක මතක නැද්ද කියලා. ඉතින් සමහරලාට ඔන්න වගේ තමයි. රස්සාවක් මාරු කරනවා කෙනෙක්. හිටපු ගමන් ඔන්න සවුන්ද උදේට කෝල් එකක් ඇවිල්ලා පරණ බොස් කතා කරනවා මොකද අද වැඩට ආවේ නැත්තේ? එහෙම ඇහුවොත් මොකද කියන්නේ? අපි ඒ වැඩට යන්නේ නැහනේ. හැබැයි අපිට දන්නවද ඔය වගේ කෝල්ස් එනවා? ක්‍රිස්තියානි කාරෙන්ට ඔය වගේ කෝල්ස් එනවා අපායෙන්. අපායෙන් කෝල්ස් එනවා. මොනවද ඒවට දෙන උත්තර? මේ ඔක්කොම දාලා අමතක කරලා දුන්නා. සමහරවිට බලන්න බිසි වෙලා ඉන්න වෙලාවකට සාමාන්‍ය වැඩක් කර කර ඉන්න වෙලාවට කවුරු මොන හරි ඇහුවොත් අපේ පුරුද්දක් තියෙනවා රයිට් රයිට්. ඔව් මොකක් හරි කියනවා. අවධානයට ලක් වෙන්නේ නැතුව සමහරලාට හරි මම බලා ගන්නවා. ඒ වගේ කියවෙන වෙලාවල් තියෙනවා. ඔක්කොම මම බලන්න හරි ඒකට පස්සේ ඒක කරන්නම් කියන සිතුවිල්ලෙන් කරනවා. මම මේ කර කර ඉන්න වැඩේ ඉවර කළා රයිට් රයිට් මම කරන්නම් කියන සිතුවිල්ලෙන් ඔහේ කියනවා. ඒ වගේ හිටපු ගමන් අපි වැඩ කරගෙන ඉන්නකොට කෝල්ස් එනවා. කොහෙන්ද එන්නේ? අපාය. සර් දැන් සර් කියන්න බෑ. දැන් සර් කියන්න බෑනේ එතෙන්ට. මතක නැද්ද මම ඔෆිස් එක මාරු කරා. අපි දෙන්න ඕන උත්තරේ එහෙමයි. දැන් බෑ. ලූක් 10:17 ඉඳලා 20. තේරුම් ගන්න සාතන් කියන්නේ පරාජය වුණු සතුරෙක්. කොලොස්ස 2:15 කියනවා කුරුසේ මත යේසුස් වහන්සේ සතුරව පෙරදුවා කියලා ප්‍රසිද්ධියේ පෙන්눔 කරාලු. සාතන් පරාජය කළා කියලා මරණය පරාජය කළා කියලා යේසුස් වහන්සේ ප්‍රසිද්ධ ෂෝ එකක් තිබ්බා කියලා කියනවා. උන්ටගේ මුළු සේනාවටත් එක්ක බැටේ දුන්න නිසා තමයි අදටත් යක්කුවේ නම මතක් කරනකොට බය. යේසුස් කියන නාමයට අදටත් බය වෙන්නේ එදා සිද්ධ වෙච්ච සිදුවීම සත්‍ය තත්ත්වය අද එතකොට මතක් කරලා දෙනවා. අද වීරය වගේ හිටියට යේසුස් නාමයෙන් කියලා කියනකොට මොකද මතක් වෙන්නේ? එදා සිද්ධිය. කුරුසෙන් මතදී මම පෙරදුනා. දැන් මම එහෙම නෑ වගේ ඇවිල්ලා පෙන්නලා තමයි මේක කරන්න හදන්නේ. සමහරවිට බොරු යුනිෆෝම් මැදගෙන මංකොල්ල කරනවා කියලා කියන්නේ. බොරු යුනිෆෝම් එකකින් ඇවිල්ලා ඒ වගේ පෙන්නලා යමක් කරනවා. තාඩනයක් පීඩනයක් කරනවා. අන්න ඒ වගේ ඉදිරිපත් වෙන වෙලාවේදී යේසුස් නාමයෙන් කිව්ව ගමන් අර ලස්සන යේසුස් වහන්සේගේ මූණ නෙමෙයි මතක් කරන්නේ. එහෙම මූණක් නෙවෙයි රැවුල පවාගෙන, ලෝගුවක් ඇඳගෙන, කොණ්ඩේ දිගට වවාගෙන, කරුණාවන්ත මූණකින් ඉන්න යේසුස්ගේ පින්තූර නෙමෙයි මතක් වෙන්නේ. කුරුසේ මතදී ඌ ලැබපු පරාජය මතක් වෙනවා. එයාගේ තනතුර නියම තැන සහ ඔයාගේ නියම තනතුර එයාට මතක් වෙනවා. ඒකට ඒක පිළිගන්න වෙනවා. ලූක් 10 යේසුස් වහන්සේ යවුව ගෝලයන් වගේක් 70 දෙනෙක්ව ඒ 70 දෙනා නැවත හැරිලා එනවා තමුන් අතින් ඉෂ්ට වෙච්ච දේවල් ගැන බොහොම සන්තෝෂයෙන්. ඒගොල්ලන්ට හරිම සන්තෝෂයි. අරවා වුණා මේවා වුණා යේසුස් වහන්සේගේ නාමයෙන් සතුරන් වැටුණා යක්ෂාත්ම දුරු වුණා. යේසුස් වහන්සේ අපිටත් මේ බලයම අද දීලා තියෙනවා. උන්වහන්සේ කරපු දේවල්ම කරන බලය
අපිට දීලා තිනවා. සතුරව සම්පූර්ණයෙන් විනාශ කරලා නැති වුණාට දැන් ඌ නිරායුධ කරලා තියෙනවා. දැන් ඌ ෆයිට් කරන්නේ බලවත් තැනක ඉඳගෙන. ආයුධ අතේතිව. ආයුධ නැති සතුරෙක් ඉදිරියේ. ආයුධ අතේ තියාගෙන ආයුධ නැති කෙනෙකුට ගහන එක හොඳ නැහැ කියලා කියාවේ. ඒක වෙන මට්ටමකින් ගම්මු. මෙතෙන්දී එහෙම ගන්න එපා. මොකද මේ සතුර ආවේ මරන්නයි, සොරකම් කරන්නයි, විනාශ කරන්නයි. ආයුධේ මොට්ට වෙලා හරි ආයුධේ නැති වෙලා හරි හිටියට කිසිම අනුකම්පාවක් නැති කෙනෙක් ගැනයි අපි මේ කතා කරන්නේ. එතකොට ඒ වගේ තත්වයට පත් කරලා ස්වාමීන් වහන්සේ අපේ අතට බාර දුන්නේ ඉතුරු කොටස කරන්න. උන්වහන්සේ නැවත එනතෙක් පාලනය කරන්න. නැවත එනතෙක් ඒ මත අධිපතිකම් කරන්න. නැවත එනතෙක් උන්වහන්සේ සම්පූර්ණත්වයට ඒකපත් කරන තෙක් මේ කටයුත්ත ඉවර කරලා දාන තෙක් දේව රාජ්‍යයේ පතුරවමින් යක්ෂ ක්‍රියාවල් මැඩ පවත්වන්න තමයි උන්වහන්සේ අපිට මේ බලය දීලා තියෙන්නේ. ඒක කුරුසේ ඔබෙත් ජයක් බව ඔබ දැනගන්න ඕනේ. 4. ආත්ම ආරක්ෂාව සලසගන්නේ කොහොමද? අපිවම ආරක්ෂා කරගන්නේ කොහොමද? මේ යක්ෂයා ඉන්න නිසා යම් හැකියාවල් දීලා තියෙන තාමත් ඉතුරු කරලා තියෙන නිසා සම්පූර්ණ විනාශ කරලා නැති නිසා නිර්ආයුධය කරලා තියෙන නිසා අපිට ආත්ම ආරක්ෂාව ගැන පුංචි වගකීමක් නම් තියෙනවා. එපි 6:11 තියෙනවා දෙවියන් වහන්සේගේ සියලු යුද්ධ ආයුධ පැලඳ ගන්න කියලා. එතන ඊළඟට ආම්පන්න වර්ග 6ක් ගැන කතා කරනවා. එක සත්‍ය කියන ඉංගපටිය බෙල්ට් එක හොඳට තදට දාගන්න වෙනවා. සත්‍ය කියන දේව වචනේ. ඒ මත පදනම් වෙච්ච කිතුණු මූලධර්ම කෙනෙක්ගේ ජීවිත රටාව තුලට අරගෙන එන එක. බයිබලීය ක්‍රමය කෙනෙක්ගේ ජීවිත ක්‍රමය තුලට අරගෙන එන එක. ඒයින් තොරව ජීවත් වෙන්න එපා. බයිබලයේ කියන විදිහට නැතුව ජීවත් වෙන්න එපා. ඒක හරි නෑ. සත්‍යතාවය තුලට එනවා කියන්නේ සත්‍ය ජීවිතයක් ගත කරනවා කියලා කියන්නේ දේව වචනේ කියන විදිහට ජීවත් වෙන එක. බයිබලීය ක්‍රමය මගේ ජීවිතයේ තියෙනවා. බයිබලීය ක්‍රමය බයිබලයේ තියෙන එකක් නෙවෙයි. බයිබලීය ක්‍රමය හීබ්‍රු ඉතිහාසයේ තියෙන එකක් නෙවෙයි. මැද පෙරදිග පැත්තේ ඔන්න ඔය කොයිදෝ රටක දිවිච්ච එකක් නෙවෙයි. බයිබලයේ තියෙන නීති ප්‍රීති කියන එක නැත්නම් ඒ ක්‍රමය කියලා කියන්නේ මගේ ජීවිතයේ අද දවසේ මෙහෙවන මගේ ජීවිතයේ අද තියෙන රටාව. ඉතින් බයිබලයේ කියවන්න, දේශනාවල්, කතාවල් අහන්න, කිදුණු පොත්පත් කියවන්න, බලන්න තියෙන මෙවලම් පරිහරණය කරන්න, රවන් දෙන්න, අහන්න තියෙන දේවල් අහන්න. එතකොට තමයි සත්‍ය අසත්‍ය ගැන වැඩි වැඩියෙන් වැටහීම ලබා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. යෝහාන 8:44 කියනවා මෙයාට බොරුවේ පියා කියලා. ඒක වැඩි වැඩියෙන් අඳුන ගන්න පුළුවන් වෙවි බොරු කරන තැන් මොනවද කියලා. 2 ධර්මිෂ්ඨකම නැමැති ලය වැස්ම පපුව පොඩ්ඩක් පරිස්සම් කරගන්න ඕනේ. බුලට් ප්‍රූෆ් වෙස්ට් එකක් අඳිනවනේ සමහර සොල්දාදු. පපුවට වෙඩි වදිනවට ලේසියෙම පපුව නිරාවරණය වෙන නිසා පපුවට අදටත් වෙස්ට් එකක් අඳිනවා ආරක්ෂා වෙන්න. එතකොට හදවත නොමිලේ කුරුසය කරනකොට ලැබුණු ධර්මිෂ්ඨකමෙන් පිරීලා වැහිලා තියෙන්න ඕන. ධර්මිෂ්ඨකම කියලා කියන්නේ නොමිලේ ලැබුණු දෙයක්. හොඳ වැඩ නෙවෙයි මේ කියන්නේ. ධර්මිෂ්ඨ ක්‍රියාවල් ඇවිල්ලා ලැබුණු ධර්මිෂ්ඨකමේ ප්‍රතිඵලයක්. ධර්මිෂ්ඨකේ වැඩ කර මේ මම මේ බ්‍රෙස්ට් ප්ලේට් එක දාන් ඉන්නව නෙවෙයි. එහෙම නෙමෙයි. මම කරන හොඳ වැඩ නිසා නෙමෙයි මම මේ බ්‍රෙස්ට් ප්ලේට් එක ඇඳලා ගත්ත මේ ලයිව් ඇස්ම බලඳ ගත්තා කියලා කියන්නේ. ධර්මිෂ්ඨකම මට ලැබුණු උරුමයක්. ඒ උරුමෙන් මගේ හදවත වැසිලා තියෙන එකයි. ඒක මෙතන කතා කරන්නේ. යාකෝබ 4:7 ඉඳලා 8ට අපිට පුංචි වගකීමක් වෙන්නනවා. යක්ෂයාට විරුද්ධ වෙන්න දෙවියන් වහන්සේට ලං වෙලා ඉන්න. යම්කිසි අමාරුවක් වටුනාම 1 යෝහාන් 1:9 කියනවා ඒ වැරද උන්වහන්සේට ගෙල දුන්නාම නැවතේ නැතුණු සම්බන්ධතාවයේ යථා තත්වයටපත් වෙනවා කියලා. ඒ කියන්නේ දැන කරලා ඕනම වැරද්දක් කරලා සමාවිල්ල ගන්න එක නන් නෙවෙයි. එහෙම කතාවක් ගැන බයිබලේ කොහොවත් කියන්නේ මම ඊට කලිනුත් ඒක කිව්වා. 3 සුභාරංචිය නම් පාවහන්. යේසුස් වහන්සේ ගැන කතා කරන්න තියෙන සූදානම තමයි අපේ කකුල් දෙක ආරක්ෂා කරන්නේ. අපේ ගමන ශක්තිමත් කරන්නේ. ගමනේදී අපිව ආරක්ෂා කරන්නේ උන්වහන්සේ ගැන කියන්න ප්‍රස්තාවක් බලබලා ඉඳීම. ඒක ආරක්ෂක පියවරක්ලු. සුභාරංචියේ සූදානම කියන්නේ අපේ කකුල් දෙක පරිස්සම් කරන වැස්ම. සුභාරංචියට සූදානම් නැත්නම් එයාගේ කකුල් දෙක ඇරිලා බිම්බෝම් වලට අහුවේ. ඒ කාලේ තිබුණලු කටු දැන් අද බිම්බෝම්බ වගේ තමයි ඒ කාලේ තිබුණලු මේ කටු ಜಾති වගේ දේවල් ඒ සතුරා ඒ තමුන්ගේ ප්‍රතිවාදීන් කණ්ඩායමෙන මාර්ගවල අතුරුලා තියෙනලු. බොරු වලවල් කටු. ඉතින් ඒ රෝම සොල්දාදුවට කකුල් දෙක ආරක්ෂා කර ගැනීම වගේ කීමකුත් තිබුණා. සුභාරංචිය ප්‍රකාශ කරන වෙලාවේදී යන තැන අපිට ශක්තිමත්ව යන්න පුළුවන් රැකවරණයක් අපේ ගමන් මාර්ගයට පාදවලට ලැබෙනවා කියන එක මේකෙන් තේරෙනවා. සුභාරංචිය කියන එක ආරක්ෂක
විදියක් එහෙම නැත්නම් ආත්ම ආරක්ෂක ක්‍රමයක් කියලා මම නම් හිතුවේ නෑ කවදාවත්. සුභාරංචිය කියනකොට අපේ කකුල් දෙක ආරක්ෂා වෙනවලු. සමාදාන සුභාරංචියේ සූදානම කියන්නේ අපේ පාදවලට තියෙන වැස්ම. 4 ඇදහිල්ලේ පළිය. සතුරු ගිනිහෙලි අතින් නිවන්න බෑ. ඒකට නිවන්න රැක හැංගෙන්න පළියක් තියෙනවා. මුළු ඇඟම පරිස්සම් කරන තරම් ලොකු පළියක්. ඒ පළිය තමයි සැකයට හැම දෙයකම අපි ඉදිරිපත් කරන්නේ. ඇදහිල්ල. සතුරා මං ඉස්සෙල්ලත් කිව්වා වගේ සතුරා වැඩ කරන්නේ බීජ වපුරලා. සැකය මේ ගිනිහෙලි තමයි සැකය. හැමතිස්සෙම දොස් තබන එක. ඕනම දෙයක් දොස්. ඕනම දෙයක් වැරදි. ස්කෙප්ටිසිසම්. වැරදි. සැකයි. අර ගෝත්‍රයක් ගැන කිව්වේ කලින් කතාවකදී. ඇදහිල්ල ගැන කියලා දෙන්න ගියාම මේ ධර්ම දූතකයාට වචනයක් තිබුණ නැහැ. ෆේත් කෙනෙක් ගැන කියන්නේ. කොහොමද කියන්නේ? ඒක කියන්න බෑ. මේ මිනිස්සු ම්ලේච්ඡ ගෝත්‍රිකයෝ එක්කිනාට එක්කිනා කා ගන්නවා. කවදාවත් කවුරුත් කාවත් විශ්වාස කරන්නේ නැති නිසා මේ විශ්වාස කියන එක කියා ගන්න හැටියක් නැහැ. මතකද ඒ කතාව? එතකොට යාට සිද්ධු වුණා අර හාන්සි පුටුවට බර වෙලා දැන් මම මොකද්ද මේ කරන්න කියලා අහලා එතකොට ඒ එන වචනේ අරගෙන එහෙම තමයි ඇදහිල්ල කියන එක කියලා දුන්නා. අන්න ඒ වගේ ඇදහිල්ල අපිව පරිස්සම් කරනවා. සතුර අපි තුලට ඇතුල් වෙන ක්‍රම වළක්වනවා ඇදහිල්ලෙන්. එක්කෙනෙක් නිර්වචනය කරනවලු ඇදහිල්ල කියන්නේ දෙවියන් වහන්සේගේ පොරොන්දුවක් ගැන නිර්භීතව විශ්වාස කිරීමයි කියලා. මොනවා වුණත් කමක් නැහැ. ඒ කියන දේ කියන විදිහට විශ්වාස කරන එක. ඒක තමයි මේ ඇදහිල්ලේ පළිහ. ගැලවීම නැමැති හිස් වැස්ම. ගැලවීම කාලය අනුව වර්ග 3ක් වෙනවා කියලා කියනවා. අතීත කාලයේ සිදුවන යමක් පාපයේ දඬුවමෙන් අපිව ගැලෙව්වා, ගලවා ඇත. ඉවරයි. වර්තමානයේ සිදුවෙන පාපයේ බලෙන් අපිව ගලවනවා. මේක දිගටම වෙනවා. අනාගතයේ දවසකදී මෙතනින් ඉක්ුත් වුණාට පස්සේ ස්වර්ගයේදී පාපය අභිමුඛය පාපේ තියෙන පළාතකවත් නැහැ. අපි ඉන්න පැත්ත පළාතකවත් නැහැ. ඒකට අතීතයේ වර්තමානයේ සහ අනාගතයේ දක්වා මේ කාල තුනේදීම ගැලවීම කියන දේ දිගටම සිදු වෙනවා. එතකොට මේ සම්පූර්ණ ගැලවීම කිතුණුවෙක්ගේ මනසේ තියෙන්න ඕන. එදා ඒ දේ සිදු වෙලා ඉවරයි. අද ස්වාමීන් වහන්සේ මාව ගලවනවා. අනාගතයේදී මේ ගැලවීමේ සම්පූර්ණත්වය අපි ලබන්න යනවා. දේව වචනය. දේව වචනේ නම් ආත්මයන් වහන්සේගේ කඩුව. සාතන් ඉස්සරහදී යේසුස් වහන්සේ පාවිච්චි කරේ ලියවිල්ල. මෙසේ ලියා තිබේ කියනකොට උඩ හැරිලා යන්න උනා. ඇවිල්ලා එකක් ගැහුවා බලන්න ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් කියලා. එතකොට ලියලා තියෙන දේව වචනේ ලියවිල්ලෙන් උත්තර දුන්නාම එතනින් හැරිලා යන්න දුන්නා. හරි පිළිතුර ඉස්සරහා උට හැරිලා යන්න සිදු වෙනවා. ඉතින් අපිට පොරොන්දුව මතක තියාගන්නටයි සත්තුරුවන්ට පාර දෙන්නයි ගොඩක් උදව් වෙයි බයිබලයේ මතක තියාගත්තොත්. පද කටපාඩම් කරන එකේ වැදගත්කම ඒකයි. නිකන් පන්තියකදී අහන්න නිසා නෙවෙයි. සන්ඩේ ස්කූල් එකක වගේ දෙයක් ළමා දෙයක් කියලා හිතන්න එපා. සමහරට ප්‍රශ්න පත්‍රෙට උත්තර ලියන්න තියෙවි. අපි අහන නිසා වෙන්න පුළුවන් සමහරවිට. ඒක වෙනම කාරණාවක්. හැබැයි වාගේ භාවිතයට වාට ඕන වෙන්නේ පොරොන්දුව ඇත්ත වශයෙන්ම දැනගන්නයි සතුරට පාර දෙන්නයි. මොකද්ද එකක් කියලා තියෙනව නේද කියලා කියන්න බෑ වෙලාවට. වා ඒක දැනගන්න ඕනේ නිවැරදිව මොකද්ද කියලා තියෙන්නේ කියලා. පොරොන්දුවත්පත් කරගන්නත් නිවැරදිව දැනගන්න ඕන. ප්‍රහාර දෙන්නත් නිවැරදිව වචනය දැනගන්න ඕන. ප්‍රධාන කාරණාව 5. අපි සතුරට පාර ගන්න කොහොමද? මේ සතුරු ප්‍රහාර වලට මූණ දෙන්නේ කොහොමද? පාර ලැබලා වැදිලා කුඩු පට්ටම් වෙලා ගිහිල්ලා ආයුධ විසි වෙලා ආයුධ මොට්ට වෙලා කැඩිලා ඉන්න සතුරෙක් කොහොමද ඉස්සරහා ඉන්න කෙනෙක් මතක තියෙනවා. ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ වගේ කෙනෙක් නිසා කියලා අනුකම්පාව දයාව දක්වන එක මේ කතන්දරේට අයිති වෙන්නේ නැහැ. මේ සතුරට දයාව දක්වන්න බෑ ආයුධ නැහැනේ කියලා. අර සමහර පරණ ඔයගොල්ලෝ චිත්‍රපටවල දැකලා තියෙනවා ඇති කඩුව විසුණාම වීරයා තමන්ගේ කඩුවෙන් අර කඩුව ආපහු දෙනවා. ගණින් කඩුව. ගාපම් මොට. ටර්මිනේටර් බලලා තියෙනවද කවුරු හරි? ටර්මිනේටර් අන්තිම වෙනකන් කඳ ෆයිට්. කෑලි ගිහිල්ලත් කඳ ෆයිට්. ඇයි ඒ? මරන්න ප්‍රෝග්‍රෑම් කරලා ඉවලා තියෙන්නේ. මේ වගේ තමයි සතුරා. රැටසැකිල්ල ෆයිට් කොහොම හරි කෑල්ලක් එනවා බිම දිගේ ඇදීගෙන එනවා කොහොම හරි ඇදීගෙන එනවා. ඇයි ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ? විනාශ කරන්න කියලා. තේරුම් ගන්න මෙන්න මේක තමයි සාතන්ගේ උත්සාහය. කාලයකට අත්හැරලා ගියා වගේ පෙනේවි බොහොම අහිංසකයි වගේ තියේවි. ඔය සමහර කතාවල ඒ චරිත තියෙන.
ඕවයි බීජ එන්නෙත් මං හිතන්නේ ඕවගේ බලපෑම වලින්ද කොහෙද? ඒ වගේ චරිතයක් ගැන කොහොමද හිතාගන්නේ? බොහොම ලස්සනට කරුණාව දක්වලා ආපෝසරයක් අන්තිම වෙනකන් මිනිමරනවා. කතාවල් තියෙන. අපි දැනගන්න ඕනේ විශේෂයෙන්ම ක්‍රිස්තියානි කාර්ය අතේ තියෙන සමහර දේවල් වගේක් සතුරා මෙන්න මේවට බයයි. සාතන් මෙන්න මේවට බයයි. යක්ෂාත්ම මෙන්න මේවට බයයි. මතකද අර කලින් පාඩමකදී කිව්වා? අපි යාඥා කරනකොට විතරක් වේලනවලු නේ. අපි ප්‍රශ්න කරදර වලදී hina වෙලා ඔච්චම් කරනවා අමාරුයි වැටුනම යාඥා කරනකොට වේලනවලු. පළවෙනි දේ තමයි යාඥාව. කිතුණෙකුට තියෙන ලොකුම බලපෑමක් කරන්න පුළුවන් ලොකුම දෙයක් යාඥාව. ගොඩක් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. සමහරකට අපිටමත් තේරෙන්නේ නැහැ. කොහොමද මේක වෙන්නේ කියලා අපිටමත් තේරෙන්නේ නැහැ. සිද්ධිය සිදුවෙන රටාව අපිට තේරෙන්නේ නැහැ. කොහොමද වෙනස් වෙන්නේ යන්නේ කියලා. නමුත් දේවල් වෙනස් වෙනවා යාඥාවෙන්. ආත්මික තලයේ යාඥාවෙන් සටන් කරනකොට පොළවේ සීමාවල් ඇතුලේ දේවල් සිදු වෙනවා. ආත්මික තැන්වල බල බින්දිනකොට බල බැඳලා දානකොට දේවල් පොළවේදී සිදු වෙනවා. යේසුස් වහන්සේ කිව්වා ස්වර්ගයේ නිදහස් කරන දේ පොළවේ නිදහස ලැබෙනවා. ස්වර්ගයේ බැඳලා දාන දේ පොළවේ බැඳලා දානවා කියලා. දෙවනි කොරින්ති 10:4 කියනවා අපිට තියනවලු ආයුධ වගේක් ඒවා පොළවේ වගේ නෙවෙයි බලකොටු බින්දින ආයුධ. මිලිමීටර් 9 නෙවෙයි. මිලිමීටර් 9 කියන්නේ අර අස්සේ ගහන් යන පුංචි ඒවා. පුංචි වෙපන්ස් තියෙන්නේ. ඒ පුංචි ඒවා හමුදාවේ පොලිසිය පාවිච්චි කරන අර ඉනේ ගහන් ඉන්නේ දැන් පාරේ ඉන්න ට්‍රැෆික් සාජන්ලටත් තියෙනවා. ඉනට පිස්තෝලයක් දීලා තියෙනවා. පුංචි පතුරමක් තියෙන්නේ. මිලිමීටර් 9ක විතර ප්‍රමාණය කියලා කියනවා ඒකට. මම මෙච්චර විශේෂඥ නෙවෙයි. මම හැමෙන් අවුල ගත්තේවා. හැබැයි අපිට තියෙන මේ මොනවද කියන්නේ මේ? බලකොටු බින්දින ඒවා. චූටි ඒවා නෙමෙයි බලකොටු බින්දින්නේ. ලොකු ටැංකි කරේ තියන් ගහන්නේ. ටීවී එකේ පෙන්නේ පහුගිය දවස්වල වෙන දේවල්. ලොකු ඒවා අපේ අතේ තියෙන්නේ. ඒවා ශක්තිමත්ලු බලකොටු වලට ගහන්න. අමතක කරන්න එපා. වාගේ අතේ තියෙන්නේ පුංචි මිලිමීටර් 9 නෙමෙයි හැංගිලා ඉඳගෙන ගල්ලල්ලා හරියට ඉලක්කේ හොයලා ගහන්න ඕනේව නෙමෙයි තියෙන්නේ. යාඥාව එහෙම නැත්නම් උන්වහන්සේ අපිට දීලා තියෙන ආයුධ සතුරගේ ගිනිහිලි ගැන අපි මහා ලොකුට කතා කරනවා. අපි පලිහ ගැන අපි කතා කරනවා. පලිහ කියන්නේ හැංගෙවෙන්න ඕන එක. ඇත්ත හැංගෙවෙන්න ඕනේ තමයි. නමුත් ඒ විතරක් නෙමෙයි ප්‍රතිප්‍රහාර දෙන්න සතුරු බලවේග වලට අපිට තියෙන ප්‍රශ්න කරදර වලට වාට බලපෑම් ඇති කරන අන්ධකාර බලවේග වලට පහර දෙන්න ලොකු ආයුධයක් තියෙනවා. ඒකේ බලකොටුවට ගහන්න ලොකු ආයුධයක් තියෙනවා. බයිබලයේ කියන්නේ එහෙමයි. මම කියන්නේ. හිතන්න ලොකු යුද්ධ ටැංකියකුයි පුංචි තුවක්කුකුයි අතර තියෙන වෙනස. කිතුණුවෙක් වෙන වාට දීලා තියෙන්නේ මහා ලොකු යුද්ධ ටැංකියක්. මහා ලොකු ප්‍රහාරයක් එල්ල කරන්න. යාඥාව යේසුස් වහන්සේගේ මූලික ක්‍රියාවක් වුණා. එක හිම් එක කියනවලු මෙහෙම. දුබල කිතුණුවෙක් දනින් හිඳින්නු දැක සාතන් වෙවුලන්නේ කියලා. ඒ තාලේ මම දැන් මෙයා එහෙම නෙමෙයි කියන්නේ. දුර්වල කිතුණුවෙක් දනින් ඉන්නවා දැකලා සාතන් වෙවුලනවා කියලා කියන පරණ ගීතයක් තියෙනවා. මම තාලේ දන්නේ මම නිකන් කිව්වේ. තාලේ මම දන්නේ නැහැ. යාඥාවෙන් කිතුණුව පාර ගන්නවා. එතකොට අපේ යාඥාවට සතුරු බලවේග බයයි. ඊළඟට ක්‍රියාවට සතුරු බයයි. අපි ක්‍රියාවෙන් සතුරට පාර ගන්නවා. යේසුස් වහන්සේගේ ජීවිතේ පුරාම මේ දෙක තිබුණා සමාන්තරව. යාඥා කරා උන්වහන්සේ ක්‍රියා කරා. ඒ කියන්නේ උන්වහන්සේ දෙවියන් වහන්සේගේ රාජ්‍යය පැතුරුවා. දණින් විතරක් ඉන්නවම පමණක් නෙවෙයි. තවත් කොටසක් තියෙනවා. සම්පූර්ණ දේ යාඥාව සමග එන ක්‍රියාව. ක්‍රියාව විතරක් වැඩක් නැහැ. ආත්මික බල බින්දින්න නැතුව නිකන් සටන් කරලා වැඩක් වෙන්නේත් නැහැ. නමුත් සටන් කරන්න බෑ ආත්මික බල යාඥාවෙන් බින්දින්නේ නැතුව. උන්වහන්සේ ලෙඩුන් සුව කළා. යාඥාවෙන් විතර නෙමෙයි ක්‍රියාවෙන් කළා. උන්වහන්සේ දේවල් කළා. ඒක අරගෙන ඉදිරියට ගියා. යක්ෂයන් දුරු කළා. යාඥා කරගෙන හිටියා විතරක් නෙවෙයි. යාඥාවෙන් ගැට ගන්නවා ආත්මික තැන්වල. එහෙම නැත්නම් යාඥාවෙන් නිදහස් කරන්න ඕන දේ ආත්මික තැන්වල. නමුත් ක්‍රියාවෙන් මතු පිට පෙනෙන තලේ ක්‍රියා කරන්න ඕනේ. ගෝලයන්ටත් ඒ වගේම වෙන්න අණ කළා. ගෝලයන්ටත් ඒ දේම කරන්නයි කියලා උන්වහන්සේ ආධිපත්‍ය දුන්නා. ඒ වගකීම බාර දුන්නා. දෙවියන් වහන්සේගේ බලවත්කමයි සාතන්ගේ බෙලහීනකමයි විශේෂයෙන් බර කරලා දක්වන්න ඕන මුළු ජීවිත කාලය පුරාම. සාතන්ගේ බෙලහීනකමයි දෙවියන් වහන්සේගේ බලවන්තකමයි. අපි විශ්වාස කරන්නේ නැහැ මේ ආත්මික සටනට එනකොට ලොකු බලවන්තයෝ දෙන්නෙක් ගහ ගන්නවා. බලවන්තයෝ ගැන අපි කියන්නේ ඇමරිකාවයි මේ රුසියාවයි ගැන කියලා කිව්වම ලෝකේ බලවතුන් කියලා කිව්වම අපි හිතන්නේ මේ දෙන්න කර දෙන්නෙක් ගහ ගන්නවා. හරි බයෙන් ඉන්නේ මොකක් වෙයිද? ඇයි යා ගැව්වොත් යාට මෙයාටත් තියෙවි ආයිද? මෙතන එහෙම කතාවක් නැහැ. බයිබලයේ එහෙම කතාවක් පෙන්වන්නේ නැහැ. සමාන බලයක් තියෙන සතුරෙක් ගැන බයිබලයේ කියන්නේ නැහැ. ඒක පැහැදිලිව මතක තියාගන්න ඕන. එක වගේ බලවන්තයෙක් නෙවෙයි. සාතන් කියන්නේ දෙවියන් වහන්සේ වගේ බලවන්තයෙක් නෙවෙයි.
දෙවියන් වහන්සේ විශ්ව මැවුම් කරු. සාතන් මැවිල්ලට අයිති ඒකේ පුංචි කොටසක්. මොකද්ද වෙනසක් තියෙනවා මිනිස්සයා සහ මේ දූතයන් අතර. ස්වර්ගික සේනා සහ මනුෂ්‍යයන් අතර තියෙන වෙනස විතරයි තියෙන්නේ. මතක තියාගන්න සමාන බලතල නැහැ. සමහර අය හිතන්නේ නම් ඒ වගේ. දිව්‍යන් වහන්සේත් එක්ක රාසේ. ඉස්සර පොඩි කාලේ කියනවා මේ ගොරවනකොට මොකද දේවදූතයෝද මොකද්ද වචනයක් කියන්නේ? කුමාරයෝ. දිව්‍ය කුමාරයෝ මොකවර දේවදූතයෝ හරි මොකවර ගහ ගන්නවා කියනවා. ෆයිට් කරනවා. දිව්‍ය ලෝක යුද්ධයක්. ලොකු ෆයිට් සද්දෙන්. අනේ එච්චර ලොකු සද්දෙන් කරන සටනක් නෙමෙයි මෙතන තියෙන්නේ. ආයුධ නැති ගැට ගහලා දාපු නිරායුධ කරපු සටනක්. නිරායුධ කරලා දාපු සතුරෙක් ඉන්නේ මෙතනදී. ඒක හොඳට මතක තියාගන්න. ඒක තේරුම් ගන්න කල් වාගේ සටන වාට කරගෙන යන්න පුළුවන් කමක් නැහැ. මොකද එයාගේ ස්වභාවය රවටන එක. ඔහුගේ ස්වරූපය විනාශ කරන පිනිස ලස්සන පෙනුමක් දාලා කොහොම හරි තමුන්ගේ නැති දෙයක් පෙන්නලා ආරුඩ කරලා පෙන්නලා හරි බය කරලා හරි රවට්ටලා හරි බය කරලා හරි කොහොම හරි සටන් කරන එක යක්ෂයාගේ ස්වරූපය. එළිදරව් 12 පෙරදුණු සතුරෙක් සම්පූර්ණයෙන් අතුගාලා දාන්න નિયમિત කෙනෙක්. ඒ බව මතක තියාගන්න. එතකොට කොහොමද අපි නපුරට විරුද්ධ වෙන්නේ? නපුර එහෙම නැත්නම් නපුර මෙහෙවන නපුරාගේ නියම ස්වરૂපය මෙන්න මේකයි කියලා පැහැදිලිව අවබෝධ කර ගැනීම නිසා ඊට ප්‍රතිවිරුද්ධව සිටින්න ඔබට මට දෙවියන් වහන්සේ දීලා තිබෙන හැකියාව ඒ සඳහා දීලා තිබෙන සම්පත් වරප්‍රසාද භාවිතා කරන්න දීලා තියෙන දේවල් ආධිපත්‍ය ඔබට දීලා තියෙන තනතුර මොකක්ද කියලා පැහැදිලිව වටහා ගැනීමෙන් නපුරට විරුද්ධව සිට ගන්න පුළුවන්කම තියෙනවා. ඒක අපිට තියෙන වරප්‍රසාදයක්. ඒක ඔබට තියෙන අයිතියක් කියන එක මතක තියාගන්න. එතකොට අද අපි මේ පාඩම මෙතනින් මේ විදිහට ඉවර කරනවා. හරි ආරම්භයේ පාඨමාලාවේ අද අපි යනවා මොකද පොත්වල 11 වෙනි පාඩම ආරම්භය 12 වෙනි පාඩම එහෙම නැත්නම් අනිත් අයට යේසුස් සමිඳුන් ගැන පැවසිය යුත්තේයි ඒක අපි කරන්නේ කොහොමද?